හරි දරුවනේ එහෙනම් අපි අද පටන් ගමු අපේ මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. හරි මේක 2019ට මම හදපු මගේ ගෙස් පේපර් එකක්. හරි ගෙස් කියන්නේ මේක මේ පුරුදු වෙන්න හදපු එකක්. හරිද? කියන්නේ ඔයාලට පුරුදු කරවන්න හදපු පේපර් එකක්. එතකොට මේක බලමු කොහොමද ඔයාලට උත්තර ලියලා තියෙන්නේ කියලා. හරි හැමෝටම මම හිතන්නේ මම කියන එක ඇහෙනවා හොඳට. හරි ඔයාලට අදත් වටපිට අර මේ කන්ස්ට්‍රක්ෂන් සද්දය ඇහි මොකද මේ දවස් ගානක් මේ මෙතන ඉඳන් මේ ළඟපාතම වලබල් දීපී හාරන රයිට් බෙහෙත් පෙත්තක් කුඩු කර ඔන්න බලන්න හොඳ ප්‍රශ්න කියවන්න දරුවනේ හරි ප්‍රශ්න කියවන්න බෙහෙත් පෙත්තක් කුඩු කර සහවලගව පේපර් එක ළඟ තියෙන නිසා ඒ හાર્ඩ් කොපිය නේද පැන්සලෙන් හිමිලි හදලා කමක් නැහැ හරි කුඩු කර සහ කුඩු නොකර ජලය දිය කර ගැනීමට යොදාගත් ආකාරය හරි ඒක ගත්ත විදිහ තමයි මේකේ දීලා තියෙන්නේ. එතන මෙතන පොඩි අවුලක් තියෙනවා. හරි මෙන්න මෙතන තියෙනවානේ මේ P සහ Q කියලා. මෙන්න මෙතන මේ මෙහෙම සාමාන්‍යයෙන් අපි කඩදාසි කොලයකින් දාන්නේ කොහොම කරාමද? කඩදාසි කොලයකින් දාන්නේ කුඩු කරාමනේ නේද? එහෙනම් මෙතන තමයි කුඩු කියලා හිතන්න කල්පනා කරන්න. හරි. එතකොට මේක ඇවිල්ලා කැට. හරි කැටයක්නේ අපි මෙහෙම ටවිසර් එකකින් අල්ලලා දාන්නේ. ඇයි අඩුවකින් අල්ලලා දාන්නේ? එතකොට ඒක පොඩ්ඩක් පැහැදිලිව මෙතන රූපය මදි නිසා මම මෙතන මේ Q ගාව ලියන්නම් කුඩු කියලා. හරි. ඔයාලට මම හිතන්නේ මේ ප්‍රශ්නේ එන්නේ නැති නමුත් අර මම කිව්වා තියරියෙන් මම කිව්වා විදිහෙන් ඔයාලා හිතවුවත් දන්නේ නැහැ උත්තරේ ගන්න විදිය. එතකොට මේ වගේ ටවිසර් එකකින් සාමාන්‍ය කුඩු අල්ලලා දාන්න බෑනේ. හරි. මේ වගේ ටවිසර් එකකින් කුඩු අල්ලලා දාන්න බෑ මේකෙන් දාන්න පුළුවන් කැට විතරයි. කුඩු වගේ දෙයක් සාමාන්‍යයෙන් දානවා නම් හරි. මොකද කරන්න ඕනේ මෙන්න මේ වගේ කඩදාසියකට කුඩු කරලා කඩදාසියක් මෙහෙම නමලා තමයි දාන්න ඕනේ. මම කියපු දේ පැහැදිලිව හෑන්ඩ්ස් අප් එකක් දෙන්න දරුවෝ. මම මේ සැනින් සැරේ හෑන්ඩ්ස් අප් ගන්න ඔයාලගෙන් මම කියන දේ ඔයාලට යනවාද කියලා දැනගන්න එපා මම හරි. ඕකේ. ඊට පස්සේ ඉක්මනින් දිය කරගත්ත හැක්කේ කුමන ආකාරයේද කියලා තමයි අහන්නේ. කැට දැම්මම ඉක්මනට දිය වෙන්නේ කුඩු දැම්මම ඉක්මනට දිය වෙන්නේ. සරලව කල්පනා කරන්නකෝ සීනි දිය කරනකොට දැන් ඔයාලා සමහරවිට ඔයාලා දන්නවා සීනි ඇට වර්ග තියෙනවා පුතේ වර්ග දෙකක් නේද සීනි ඇට වර්ග දෙකක් තියෙනවා නේද සාමාන්‍යයෙන් ලොකු ඇට සීනි කියයි චූටි ඇට සීනි කියලා જાති දෙකක් තියෙනවා අතුස්සන් එහෙම දන්නවනේ එහෙම තියෙනවා රයිට් ඉක්මනට දිය වෙන්නේ ලොකු ඇට සීනි එකද පොඩි ඇට සීනි එකද ඔව් ලොකු ඇට කියන එක කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න බලන්න ලොකු ඇට සීනි එක ඉක්මනට දිය වෙනවා කියන කට්ටිය පුංචි ඇට සීනි එක ඉක්මනට දිය වෙනවා කියන කට්ටිය ඔව් පුංචි එක තමයි ඉක්මනටම දිය වෙන්නේ. එහෙනම් දරුවෝ මෙතන කුඩු තියෙන එක තමයි ඉක්මනටම දිය වෙන්නේ. එහෙනම් අපි මෙතන ලියන්න ඕන මොකද්ද? Q ආකාරය කියලායි ලියන්න ඕනේ. ඒ කියන්නේ මෙතන මේ P සහ Q කියන මේ වගේ තමයි අපි උත්තර දෙන්න ඕනේ. අපිට වෙන දාන්න බෑ. ඊට පස්සේ එයාලා අහනවා එහෙම ඒක ඉක්මනට දිය වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න කියලා. මේ Q ආකාරය කොහොමද පැහැදිලි කරන්න කියලා බලමු අපි. කැටවල තියෙනවට වඩා කුඩු විදිහට තියෙනකොට පෘෂ්ඨ වර්ගඵලය මොකද වෙන්නේ? වැඩි. හරි. අපි බලමු මේක අපිට ටයිප් කරගන්න පුළුවන්ද කියලා. ඔව් නේ ටයිප් කරගන්න පුළුවන් නේද? මට පොඩි මිනිත්තුවක් දෙන්න ෆොන්ට් එක හදාගන්න ගන්න රයිට්. හරි. එතකොට ඒක ලොකුයිනේ. කැට වශයෙන් ඇති විට වඩා කැට වශයෙන් ඇති විට දීට වඩා කුඩු ලෙස ඇති විට කුඩු ලෙස ඇති විට නොලියපු කට්ටිය මගෙත් එක්කම ලියාගන්න අනික් කට්ටිය මගෙත් එක්කම ලියාගන්න චෙක් කරගන්න ලිව්වත් ඔයාලගේ උත්තරේ මීට වඩා වෙනස් නම් ලියාගත්තට කමක් නැහැ ලියපු කට්ටියත් තව පාරක් ලියුවට කිසි ප්‍රශ්නයක් නැහැ මම හැම වෙලෙම කියන්නේ තව පාරක් ලියන්න හරි කැට වශයෙන් ඇති විට දීට වඩා කුඩු ලෙස ඇති විට පෘෂ්ඨ වර්ගඵලය
වර්ගඵලය වැඩි වේ කියලා දාමු පුරේ. වැඩි වේ එවිට පෘෂ්ඨ වර්ගඵලය නේද? ප්‍රතික්‍රියක හැ ගැටෙන නේද? ප්‍රතික්‍රියක කිනෙක හොඳින් ගැටි හොඳින් දිය වේ. ඒ කියන්නේ මෙතන පෘෂ්ඨ වර්ගඵලය වැඩි කියන උත්තරේ කියුණා නම් හරි. හොඳින් දිය වේ. හරි. ඒ කියන්නේ මෙතනදී ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි කියන ආන්සර් එක තමයි බලාපොරොත්තු වෙන්නේ. හරිද? අනික ඕන ලකඩමක් ලියන්න මේක අනිවාර්යෙන් මේ වචනේ ඕන. පැහැදිලිද කිව්වේ? right? පෘෂ්ඨ වර්ගඵලය වැඩි වේ කියන උත්තරේ තියෙන්න ඕන. හරි. ආම්ලිකතාවය නිසා උදරයේ ඇතිවන අපහසුතා සමනය කිරීමට කියලා මේ දවස්වල නේද? ඊනෝ භාවිතා කරන්න කියලා කියනවානේ. හරි. සමනය කිරීමට ප්‍රත්‍යාම්ල පෙති ඇන්ටි ඇසිඩ් ටැබ්ලට්ස් කියලා අපි කියනවා right? පෙති විකා ගලීමට උපදෙස් දෙයි. ඔය ඉස්සරින් දිබුඩා පුතේ තාමත් තියෙනවා මිල්ක් ඔෆ් මැග්නීසියා කියලා ටැබ්ලට් එකක්. ඒකට ඉස්සර තිබුණා පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් එනවා. දැන් නැහැ. දැන් තියෙන කියලා ඊනෝ ගන්න කියලා කියන්නේ ඊනෝ right? බඩප්පුව දැන් ඊනෝ ගන්න කියලා කියන්නේ. හරි. සාමාන්‍යව ප්‍රත්‍යාම්ල right? පෙතිවල අඩංගු රසායනික සංයෝග පිට මෙහෙමයි. මෙතනදී රසායනික සංයෝග කීපයක් තියෙනවා. දැන් මෙතන ප්‍රතිඅම්ල කියන එකට හේතු වෙන ප්‍රධාන රසායනිකය තමයි යහන්නේ. ඒක තමයි පුතේ මැග්නීසියම් මොකද්ද? අපි සාමාන්‍ය ප්‍රතිඅම්ල කියලා කියන්නේ අම්ලයක් උදාසීන කරන්න දාන එක. මොනවද දාන්නේ? milk of magnesia. මොනවද තියෙන්නේ? කියන්න බෑ මතක එක්කනේ. මැග්නීසියම් අඩංගු සංයෝගයක්. අම්ල ගතිය මග හරිනවා. yes. කවුද කිව්වේ? රහල් නම් නෙවෙයි කිව්වේ. එතන මෙයාද මේ කරුද? කවුද කිව්වේ? magnesium hydroxide. right? එතකොට MgOH twice ඔක තමයි එන්න ඕනේ. එතකොට ඒකෙදි සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාව ලියන්න කියලා එනවා. එතකොට පුතේ අපි සාමාන්‍යයෙන් අම්ලයක් විදිහට HCl අම්ලය තමයි මේකෙදි ප්‍රතික්‍රියාවට සාමාන්‍යයෙන් යොදාගන්නේ. ප්‍රතික්‍රියා ලියනකොට භෞතික අවස්ථා අනිවාර්යයෙන්ම දාන්න ඕනි. HCl ඊට පස්සේ බලන්න මේ ලියන විදිය මගෙත් එක්කම ලියන්න පුරුදු වෙන්න. හරි. ප්‍රැක්ටිස් එක හැම වෙලේම ගන්න. ප්‍රැක්ටිස් එක මගෙත් එක්කම ලියන්න. මම ඔයාලට දීලා තියෙනවා chance එකක් ලියන්න. ඔයාලා එක ලියන්න ඕනේ. ඔයාලා ඒ කාලේ ඊට පස්සේ ඔයාලා ගඩපාඩුත් හදාගෙන මගෙත් එක්ක උත්තර ලියන්න ඕනේ. තාපාරක් ලියුව කියලා කවුරුත් මොකුත් වෙන්නේ නැහැ. right? එතකොට මොකද වෙන්නේ? මේ HCl වල තියෙන අම්ල ගතිය මෙන්න මේ හයිඩ්‍රොක්සිල් වල මේ හයිඩ්‍රොක්සිල් අයනත් එක්ක එකතු වෙලා H2O වෙනවා. Mg ත් එක්ක Cl එකතු වෙලා MgCl2 හදනවා. MgCl2 හදනවා. හරි? MgCl2 කියලා ලවණයක්. ඒ වගේම ජලය හදනවා දරුවනේ. එතකොට මෙතන මේක තුලිත කරන්න අවශ්‍ය නිසා මේ ක්ලෝරින් දෙකක් තියෙනවානේ. ක්ලෝරින් දෙකක් තියෙන නිසා මෙතනට දෙක දාන්න ඕනේ. මම හිතන්නේ දැන් ඕකේ. ක්ලෝරින් 2යි H2යි O1යි O2ක් තියෙනවානේ. මෙතන O2ක් තියෙන නිසා මෙතනටත් දෙකක් දාන්න වෙනවා. දැන් හරිය නේද වැඩේ? එතකොට H2 වරක් 2 4යි. මෙතන H2යි 4යි. Cl2යි. අත උස්සන්න මේක ලියපු කට්ටිය. අත උස්සන්න මම මේක ලියන්න කලින් ඔයාලා මේක ලියපු කට්ටිය.
අත උස්සලා මට කියන්න මම ලියන්න කලින් මේක ලියපු කට්ටිය. ඕ ඉතින් බබාලා ඔය ලියපු කට්ටිය ඉන්න very good. ඒ කියන්නේ වල පුළුවන් හැමෝම ලියන්න ඕන. පුළුවන් විදිහට බැරි ගාත් හරි ලියලා දාන්න ඕන. අඩුම තරමේ භෞතික අවස්ථා නැතුව හරි අඩුම මේ ප්‍රතික්‍රියක දෙක හරි ලියලා අඩේ ඉතුරු ටික මතක නැහැ කියලා හරි. එහෙම හරි තියෙන්න ඕන. ඒක තමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. හරි. එතකොට පුතේ මෙම ප්‍රතික්‍රියාව කුමන වර්ගයේ ප්‍රතික්‍රියාවක්ද කියලා අහනවා. ඔයාලට පේනවා මේ ක්ලෝරින් එක්ක මේ මැග්නීසියම් පැනලා යනවා. මේ හයිඩ්‍රජන් එක මේ OH- පැනලා යනවා. ඒ කියන්නේ මෙයා මෙයත් එක්ක යනවා. මෙයා මෙයත් එක්ක යනවා. දෙන්න මාරු කර ගන්නවා නේ. දෙන්න මාරු කරගන්න ප්‍රතික්‍රියාවලට මොකද්ද කියන්නේ? ද්විත්ව මොකද්ද? ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා කියලා කියනවා. මතකයි නේද ඔය අවස්ථා ටික? හරි? ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා කියලා කියනවානේ. මං හිතනවා මතක ඇති කියලා ඔයාලට මේ ප්‍රතික්‍රියා ටිකනේ. ප්‍රතික්‍රියා වර්ග හතරක් තියෙනවානේ. හරි? එක්කෙනෙක් එක්ක තව එක්කෙනෙක් එකතු වෙලා තනි එක්කෙනෙක් හැදෙනවා. දෙන්නෙක් හෝ කීප දෙනෙක් එකතු වෙලා තනි එක්කෙනෙක් හැදෙනවා. මොකද්ද පුතේ මේකට කියන්නේ? රසායනික සංයෝජන. හරියට නිකන් නේද? කසාදයක් බදිනවා වගේ. ඒ වගේම ඔන්න දෙවෙනි එක ඔන්න හැදිලා ඉන්න දෙන්නෙක් ඔන්න යා නේද? හොඳට ඉන්න දෙන්නෙක් ඔන්න ඊට පස්සේ දෙන්න මොකද වෙන්නේ? දෙකට කැඩිලා යනවා. හරිද? මේකට මොකද්ද කියන්නේ? හරි ප්‍රතික්‍රියා වීම නිසා මේ දෙකට කැඩෙනවා. දෙකක් හෝ තුනක් හෝ හතරකට පහකට කැඩිලා යනවා. විඝටනය වෙනවා. එහෙනම් මේකට මොකද්ද කියන්නේ? රසායනික වියෝජන ප්‍රතික්‍රියා. මේව ඇවිල්ලා සංයෝජන ප්‍රතික්‍රියා, මෙව ඇවිල්ලා මොකද්ද? වියෝජන ප්‍රතික්‍රියා. තුන්වෙනි එක මොකද්ද පුතේ? තුන්වෙනි එක තමයි AB කියලා දෙන්නෙක් ඉඳද්දි යසගේට මෙන්න C කියලා හාදයක් එනවා. මේ C කියන එක නම් මේ B ත් එක්ක මොකද වෙන්නේ? හාද වෙනවා. ඔන්න B C ත් එක්ක යනවා. එතකොට අර ඒට මොකද වෙන්නේ? තනි වෙනවා. ඒ තනි වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රතික්‍රියා වලට කියනවා මොනවා කියලාද? ඒක විස්ථාපන. එක්කෙනෙක් විතරක් විස්ථාපනය වෙනවා. හැලිලා යනවා right? ඊට පස්සේ අපි දැන් ඔය දැන් කතා කරපුවා තමයි හතරවෙනි වර්ගයේ. මොකක්ද ඒකෙදි වෙන්නේ? AB කියලා දෙන්නෙක් මෙහෙම ඉන්නවා. ඊළඟට CD කියලා තව දෙන්නෙක් ඉන්නවා. මොකද වෙන්නේ පුතේ? B කියන එක්කනා C ත් එක්ක යනවා. හරි? ප්‍රශ්නයක් නැහැ. A කියන එක්කනා මොකද කරන්නේ? තොට හොඳ නම් මටත් කමන්නේ නැහැ කියලා මේ A කියන එක D ත් එක්ක යනවා. හරි? A කියන එක්කනා D ත් එක්ක එකතු වෙලා යනවා. එතකොට මේ ඇත්තම මෙයා මෙයත් එක්ක සම්බන්ධ වෙනවා. මෙයා මෙයත් එක්ක සම්බන්ධ වෙලා දෙන්නව මාරු කර ගන්න වැඩක් තමයි වෙන්නේ. ඒකයි මේකට කියන්නේ මොකක් කියලාද? ද්විත්ව විස්ථාපන කියලා කියන්නේ ඒකයි. පැහැදිලිද පුතේ මම කිව්ව කතාව? පැහැදිලිද මම කිව්ව කතාව? hands up එකක් දෙන්න මේක තේරුණු කට්ටිය. මේ අමතක කට්ටිය පටපට ගන්න නෝට් කරගන්න right? නෝට් එකක් දාගන්න නැත්නම් ඒක ඉක්මනට කරගන්න. මම මේ පේපර් ක්ලාස් එක කරන එකෙන් අරමුණු කරන්නේ ඒකයි. ඒ අදාළ ප්‍රශ්නයට අදාළව හතර මායෙම හතර කොන පොඩ්ඩක් පැහැදිලි කරන එකත් ඒ ගමන්ම කරනවා. හරි? ඒක ඔයාලා දන්නවා. හරි? නැවත කියන්න ඕනේ නැහැ නේද? right? හරි. ඊළඟට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක දෙකක් ලියන්න කියලා කියන පොතේ පළවෙනි එක තමයි උෂ්ණත්වය බලපානවානේ ප්‍රතික්‍රියාවක් වෙන්න. එයා ප්‍රධානම එක නේද? උෂ්ණත්වය බලපානවා පුතේ. වෙන මොනවාද බලපාන්නේ? උෂ්ණත්වය ප්‍රතික්‍රියකවල ස්වභාවය හරි ප්‍රතික්‍රියකවල ස්වභාවය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය හරි ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය ඕම් ඔය තුලින් දෙකක් ලියන්න පුළුවන් නේ හරි තව තියෙනවා අර වායුමය වගේ නම් පීඩනය බලපාන එහෙම තියෙනවා right ඉතින් මේ තුනෙන් දෙකක් තමයි මේකට ලියන්න මේකට පීඩනය ලියන්න අනිවාර්යෙන් උෂ්ණත්වය ලියන්න මේක අනිවාර්යෙන් ඩෙපීඩ් මේක ලියන්න ඕන ඔයාලා හරි අතුස්සන් මේ පිටුව පැහැදිලි කට්ටිය ඔන්න පළවෙනි පිටුව ඉවරයි පළවෙනි පිටුව පැහැදිලි කට්ටිය අතුස්සන් බලන්න මේ අද දුන්න පේපර් එක ලේසි පේපර් එකක් දුන්නා හරි මේක ලේසි පේපර් එකක් මම දුන්නේ ඔයාලට ලියන්නම තමයි මේක දුන්නේ දැන් මෙච්චර කල් අර අමාරු පේපර් එක දුන්නාම අමාරු ලොකු පේපර් එකක් දුන්නාම ටිකක් ලියා ගන්න ගියාම බර ගානක් හිස්නේ පිටු ලියන්න මතක නැතුව නේද නමුත් මේ පේපර් එකට නම් ඔයාලට පිළිවෙලට පුරව ගන්න තිබ්බ ලස්සනට හරි පුරවගෙන ඉවරලා ආඩම්බරෙන් මගෙත් එක්ක මේකට සහභාගී වෙන්න තිබ්බා ඒක නේද එහෙම කරන කට්ටියත් ඉන්නම ඇති right
හරි. එතකොට මේ ප්‍රශ්නේ හරිය ඕකේ. හරිනේ. right. අපි එහෙනම් ඊළඟ පිටුවට යන්න. පිටු අංක 2ට right. page number 2 බලමු මේක 3 මෙන්න page number 3 වලට අපි ආවා අම්ලයක් යනු කුමක්ද කියලා අහනවා. ඔන්න පුතේ අම්ල භස්ම හා ලබන පාඩමේ ප්‍රශ්නය. අම්ලයක් යනු කුමක්ද? ඔන්න ඕක පටන් ගන්න කොහොමද පුතේ? මතකද නිර්වචනේ? මම ගෙදර ඔබට නිර්වචන මතක ඇති කියලා. පටන් ගන්න ජලීය ද්‍රාවණ තුලදී කියලා. ඔන්න මම උදව්වක් කරා. දැන් ලියලා නැත්තම් දැන් ලියන්න බලන්න මතකේ. ජලීය ද්‍රාවණ තුලදී කියලා තමයි පටන් ගන්න. හරි. ජලීය ද්‍රාවණ තුලදී කියලා තමයි පටන් ගන්න. මම මේ ෆොන්ට් එක ඔන් කරගන්න කල ඔයාලා ලියන්න බෑ. right. ඔව් පොඩ්ඩක් ඉන්න. තාක්ෂණික එක කටයුතු කරන්න ගියාම වෙන විපර්යයක්. හරි. ඔන්න එකපාරට හිල වෙලා. ජලීය ද්‍රාවණ තුලදී ජලීය ද්‍රාවණ තුලදී ඔන්න පළවෙනි මේක මතකයි නේද? හරි. ජලීය ඔන්න මතක නැති කට්ටිය ලියා ගන්න මතක් කරගන්න right. ද්‍රාවණ තුලදී අයනීකරණය වී ජලීය ද්‍රාවණ තුලදී අයනීකරණය වී හයිඩ්‍රජන් අයන මුදා හරින. ඔන්න දැන් මතක් වෙන්න ඕනේ. දැන් නම් ඈ මතක් වෙන්න නැත්නම් වැඩක් නෑ නේද? වැඩක් නෑ ක්ලාස් ඇවිල්ලා එහෙනම් මතක් වෙන්නේ නැත්නම් right. හයිඩ්‍රජන් අයන මුදා හරින ජලීය ද්‍රාවණ තුලදී අයනීකරණය වී හයිඩ්‍රජන් අයන මුදා හරින රසායනික ප්‍රභේද වලට අපි කියන මොනවා කියලාද? අම්ල නම් වේ. අත උස්සන්න මේක මතකය. අත උස්සන්න මම ලියන්න කලින් මේක ලියලා තිබ්බ කට්ටිය. හරි. එතකොට ඔයාලගෙන් මෙතන අහලා තිබ්බොත් එහෙම හදිසියෙ ප්‍රබල අම්ලයක් යන කුමක්ද කියලා. ප්‍රබල අම්ලයක් යන කුමක්ද කියලා අහුවනම් මොකද්ද කරන්න ඕන? එහෙනම් මෙතන මේකේව ජලීය ද්‍රාවණ තුලදී කියන එක එහෙමමයි. මෙතන මැදරෙන්න ඕන මොකද්ද? පූර්ණ වශයෙන් කියලා කෑල්ලක් ඉන්න ඕනනේ. පූර්ණ වශයෙන් අයනීකරණය වී හයිඩ්‍රජන් අයන මුදාහරන රසායනික ප්‍රභේද. හරි. නැත්නම් එහෙම නේද? හයිඩ්‍රජන් අයන කියලා තමයි මම මෙතන කොට ඊට තියලා කියන්න. හේතුව මේ අපි එතන හයිඩ්‍රජන් අයන කියන තැන H+ කියන එකක් දාමු. කියනවා උත්තර ලියනකොටත් එහෙම කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. වරහන් තුල වගේ H+ කියන එක දාන්න. එහෙම ලියුවා කියලා ලකුණු කපන්නේ නැහැ. ඊට පස්සේ අම්ලයක් හා බෂ්පයක් අතර වෙනස්කම මොකක්ද කියලා අහනවා දරුවනේ. අම්ලයක් සහ බෂ්පයක් අතර වෙනස්කම. පුතේ අම්ලයකින් නිදහස් කරන්නේ හයිඩ්‍රජන් අයන H+ අයන. බෂ්පයකින් නිදහස් කරන්නේ මොනවද? හයිඩ්‍රොක්සිල් අයන OH ඍණ අයන. හරි. ඒක තමයි වෙනස්කම. හරි. එහෙනම් අපි ඒක මෙහෙම ලියමු. අම්ලයකින් H+ අයන මුදා හරි
භස්මයකින් OH ඍණ අයන උදාහරණ පැහැදිලිද ඒකට උත්තරේ ලියපු විදිය අත උස්සන්න ඒක ලියපු කට්ටිය හිතලා දැන් මම මේ ප්‍රශ්න දුන්නට පස්සේ හිතලා ලියපු කට්ටිය අපි දැන් මේ අම්බල බෂ්ප පාඩම කරානේ එතකොට දැන් අම්ලයකයි බෂ්මයකයි වෙනස්කම් මොකක්ද කියලා අහුවාම දැන් කහුලත් අපි පාඩමේදී මෙහෙමයක් කතා කරේ නෑනේ අපි වෙනස්කම කියලා කතා කරේ නෑ අපි අම්ලයක් කියන්නේ මොකද්ද බෂ්මයක් කියන්නේ මොකද්ද ඒව විස්තරාත්මකව කතා කරන්නේ දැන් ටක් ගාලා මේ දෙකේ වෙනස කිව්ව ගමන් මේක මතක් වෙච්ච එක අත උස්සන්න බලන්න මේක තමයි මේක වෙන්න ඇති කියලා හිතෙච්ච කට්ටිය එහෙම තමයි එහෙම හිතුණා නම් ඒක ලියන්න හරි වැරදුනොත් වැරදුනා හරි මේ වැරදුනොත් අපි දැන් මේ අභ්‍යාස කරන ටිකේනේ වැරදි හදා ගන්න ඕනේ හරි වැරදුනොත් වැරදුනා කියලා ලියලා දාන්න හරි ඊළඟට අම්ල ද්‍රාවණයක් තුළට මැග්නීසියම් කැබැල්ලක් දැමූ විට දැකිය හැකි නිරීක්ෂණයක් ලියන්න කියලා කියනවා දැන් අම්ල ද්‍රාවණයක් අස්සට හරි නිරීක්ෂණයක් අම්ල ඇසිඩ් එකකට මැග්නීසියම් කැලලක් දැම්මොත් එහෙම ඇත්තටම අර ඉස්සලා අර මතකද අපි අර ඉස්සලා ප්‍රතික්‍රියාව වල මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම වුණා වගේ තමයි මැග්නීසියම් කියන එක න සක්‍රීයයි ඒක නිසා මැග්නීසියම් එක්ක අර අම්ලෙත් එක්ක ඉන්න ඍණ අයනය සෙට් වෙනවා එතකොට ඒ අම්ලයේ ඉන්න හයිඩ්‍රජන් අයනය එළියට එනවා හරි එතකොට නිරීක්ෂණය තමයි මැග්නීසියම් කැබැල්ල දිය වේ එකක් තමයි හරි මැග්නීසියම් කැබැල්ල දිය වේ නිරීක්ෂණ දෙකක් තියෙනවා හොඳේ මැග්නීසියම් කැබැල්ල දිය වේ අනිත් එක තමයි පුතේ වායු බුබුලු පිට වේ අයියර H+ ලා ඉන්නවනේ එයාලා හයිඩ්‍රජන් වෙලා පිට වෙලා යනවා right වායු බුබුලු පිට වේ ඔතනදී මේ මැග්නීසියම් කැබැල්ල දී වේ කියන එක තමයි හොඳටම අපිට කියන්න පුළුවන් හරි ප්‍රතික්‍රියාව ලියන්නේ කියලා කියන අපි නිකමට ගමුකෝ HCl කියන අම්ලය නිකමට නෙවෙයි ඒක ගමු ආයෙ වෙන එකක් ඕනේ HCl ගත්තා ඔන්න පුතේ මේකට මැග්නීසියම් කැබැල්ල දානවා මැග්නීසියම් කැබැල්ල S නේ S කියලා කියන්නේ solid කියන ඝන අවස්ථාවේ තියෙන්නේ හරි ඝන අවස්ථාවේ තියෙන්නේ හරි කො අපේ අද ඉන්නව නේද මේ ළමයි ටික 30ක් ඉන්නවා හරි කට්ටිය ඉන්නවා හරි මැග්නීසියම් කැබැල්ල දානවා එතකොට මොකද වෙන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙනවානේ MgCl2 හැදෙනවා හරි එතකොට ඊට අමතරව පුතේ මොකද වෙන්නේ හයිඩ්‍රජන් වායුව හදනවා හරි හයිඩ්‍රජන් වායුව හදනවා දැන් මේක තුලිත කරනකොට අපි මොකද කරන්න ඕන මේක තුලිත කරන වෙන පාඩකින් දාන්නම්කෝ මේක ඉස්සරහට දෙක දානවා දැන් බලන්න කොහොමද වැඩේ කියලා H2යි H2යි Cl2යි Cl2යි ඔන්න නියමයි අපි තමයි හොඳටම කරේ හරි අපි එන යන් 100කට අද උස්සන්න ඒක එහෙම හොඳටම කරපු කට්ටිය ප්‍රතික්‍රියාව මම කියන්න කලින් ලියපු කට්ටිය right very good right ඊට පස්සේ C ඔක්සිජන් වායුව නිපදවා ගත හැකි ක්‍රමයක් සඳහන් කරන්න කියලා කියනවා අපි ඒක බලලෙමු මම ඒකට පොඩි වීඩියෝ එකක් ෆ්ලෑෂ් කරලා තියෙනවා මේ ඔක්සිජන් වායුව හැදෙන විදිය ගැන පොඩ්ඩක් මේක කරන්න මම මේ වීඩියෝ එක මම හිතන්නේ මේ මගේ අර මගේ YouTube වීඩියෝ එකත් මම දැම්මා අර 10 වසර පන්ති කරන අතර මම ඒක මේ පාර යාළුවට පෙන්නුවා මේ පාර ඔයාලගේ මේ 10 වසර මල්ලිලට නංගිලට මම පෙන්නුවා මේ වීඩියෝ එක එතකොට මේ ක්ලාස් එක මම රෙකෝඩ් කරලා YouTube එකට දැම්ම පදාර්ථයේ විපර්යාස කියලා වගේ තමයි දැම්මේ මට මතක විදිහට අත උස්සන්න එක බලපු කට්ටිය එහෙම පදාර්ථයේ විපර්යාස මම ඊළඟට ඔයාලගේ group එකකට එක share කරා මොකද ඔයාලට ඒ පාඩමේ ඒ කොටස මට කරන්න බැරි වුණා වගේ මට මතකයක් තිබ්බා ගිය අවුරුද්දේ ඒ කොටස අපි live කරන්නම් කියලා අතහැරලා තිබිලා නේද මට එහෙම පොඩි මතකයක් තියෙන නිසා මම කිව්වේ හරි right පොඩ්ඩක් ඉන්න වීඩියෝ එක මම දැන් පෙන්නන්න සූදානම් වෙන්නේ
හරි එතකල් දැන් තමන්ට දැන් මෙතනින් එහාට තිබ්බ ඔයගේ අඩුපාඩු ටික බලන්න අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ටක් ගාලා මම කරන්න කලින් පුරවා ගන්න හරි දැන් හැම වෙලෙම තර්කානුකූලව හිතන්න පුරුදු වෙන්න හරි තර්කානුකූල චින්තනය තමයි පුතේ ඔයාට ඕනම එක්සෑම් එකකට හොඳම ප්‍රතිඵල ගන්න පුළුවන් නේද වැඩිපුර පාඩම් නොකර වුණත් හරි දඟ වැඩ කර වුණත් හරි ඕනම නේද බාහිර වැඩ කර වුණත් විභාගේ ජය ගන්න පුළුවන් ක්‍රමය තමයි හොඳට තර්කානුකූලව හිතන්න පුරුදු වෙන්න හරි තර්කානුකූලව මේක මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කටපාඩම් කිරීම නෙවෙයි කටපාඩම් කරන්න දේවලුත් තියෙනවා නමුත් තර්කානුකූලව හිතන්න පුරුදු වුණා නම් සෑහෙන දුරට ඔබට ඉදිරියට යන්න පුළුවන් වෙනවා හරි හැම අතකින්ම විභාග වලින් විතරක් නෙවෙයි අපි තුමුවා දැන් විභාග ඔක්කොම කරලා ඉවරලා රැකියාවක් කරනකොට උනත් ඔයාට ටක් ගාලා නේද හිතලා යමක් කරන්න පුළුවන් තර්කානුකූලව මොන හරි දෙයක් දැන් අපි මෙහෙම කරොත් මෙහෙම වෙයි සර් නේද මෙහෙම කරොත් මෙහෙම වෙයි කියලා නේද හිතලා වැඩක් කරන්න පුළුවන් වුණාම ටක් ගාලා ඔබ ඉදිරිය නතර කරන්න බෑ පුතේ හරි ඒක නිසා දැම්ම ඉඳන් මේක පුරුදු වෙන්නේ නිකන් අර පිට්ටු බම්බුවක් වගේ ඔය හිටපු තැන ඉඳලා නේද කියන දෙයක් කරලා එහෙම නෙමෙයි හරි අන්න ඒක හොඳට පුරුදු වෙන්න right creation of oxygen මම හිතන්නේ වීඩියෝ එක මට මේ වෙලාවේ ලයිව් පෙන්වනවට වඩා ඔයාලා වීඩියෝ එක YouTube එකෙන් බලන එක වාසිය මොකද මම දැන් මේ වීඩියෝ එක පෙන්වන්න හදවුවේ මගේ මැෂින් එකේ දැන් කීයක් ඕපන් වෙලා තියෙන නිසානේ මේ ටිකක් ස්ලෝ වෙලා තියෙන්නේ හරියන්නේ නැහැ ළමයි මම මේ බැලුවේ උපරිම උත්සාහය දරුවා ඔයාලට මේ වීඩියෝ එක පෙන්වන්න මම ඊට වඩා මට ලේසි මේ ඔයාලට ඒක හදලා පෙන්වන්න එක කරයි ඔක්සිජන් වායු නිපදවා ගත හැකි ක්‍රමයක් සඳහන් කරන්න කියලාගෙන ඔබට මතක ඇති ඔක්සිජන් නිපදවීමට තියෙනවා ක්‍රම කීපයක් අපි සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන්ම ලැබ් එකේදී
පාවිච්චි කරන්නේ පුතේ පොටෑසියම් පර්මැංගනේට් තියෙනවනේ. පොටෑසියම් පර්මැංගනේට් කියලා කියන්නේ සාමාන්‍ය විවහාරේ මොනවද? පොටෑසියම් පර්මැංගනේට්. අතුස්සන්න ඒකේ සාමාන්‍ය විවහාරය කියන නම දන්න කට්ටිය. මං නම අහන්න නැතුව නම දන්න කට්ටිය. පොටෑසියම් පර්මැංගනේට්. හරි. මම කියලා දෙන්නම්. පොටෑසියම් පර්මැංගනේට් කියලා කියන්නේ KMnO4 සාමාන්‍ය විවහාරය අපි මේකට කියනවා පුතේ කොන්ඩිස් කියලා. ඔය තුවාල වලට එහෙම දානවා තුවාල කොන්ඩිස් මෙන්ඩිස් නෙමෙයි කොන්ඩිස්. හොඳේ. කොන්ඩිස් අල්ලන්නේ කොන්ඩිස් දම් පාටට හුරු කුඩු జాතියක් මේක. ඒ කියන්නේ කැට විදියට තියෙන්නේ. කුඩු විදියට තමයි සාමාන්‍ය ෆස්ට් ඒඩ් වලදී පාවිච්චි කරන්නේ. එතකොට එහෙම පාවිච්චි කරන මේ කොන්ඩිස් දියරයක් විදිහට ෆස්ට් ඒඩ් වලදී පාවිච්චි කරනවා මේ කොන්ඩිස් ලික්විඩ් එක විදිහට. ඉතින් කොහොම හරි මේ අපි මේකෙදි ඔක්සිජන් හදන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ KMnO4 වල තාප වියෝජන ප්‍රතික්‍රියාව තමයි පාවිච්චි කරන්නේ. මම අර වියෝජන ප්‍රතික්‍රියා කියලා જાතියක් කිව්ව මතකද ඔබට? අද මම කතා කරා තාප වියෝජන ප්‍රතික්‍රියා කියලා. අර හොඳට ඉන්න කට්ටිය දෙකට තුනට කැඩිලා යනවා කියලා මම කිව්වේ. හරි. සාමාන්‍යයෙන් ඒක එහෙම නිකරුණේ කැඩිලා යන්නේ නැහැ. ඒකට අපි වෙනම තාපයක් දෙන්න ඕන. මට මතකයි මෙන්න මේ ලකුණ මොකක්ද කියලා අහලා තිබ්බා අපේ දරුවෙක් කවුරු හරි අනිසල්ද කොහොදරයි. දැන් මේ ලකුණ මම එතත් කියලා දුන්නා මේ ලකුණ මොකද්ද කියලා. මේ ලකුණින් කියන්නේ මේ අපි තාපය දීලා වියෝජනය කරනවා කියන එක. සාමාන්‍යයෙන් වියෝජනය වෙන්න තාපය දෙන්න ඕන පිටින්. එහෙම වියෝජනය වෙනකොට හැදෙන්නේ මෙන්න මෙහෙම එකක් තමයි පොටෑසියම් මැංගනේට් හැදෙනවා. K2MnO4 හැදෙනවා. හරි. K2MnO4 හැදෙනවා. අපි කියන එකට පොටෑසියම් මැංගනේට්. මෙයා කියනවා මෙයාට පොටෑසියම් පර්මැංගනේට්. හරි. නම ලියලා ඉන්නම්කෝ. මෙයාට කියන්නේ පොටෑසියම් පර්මැංගනේට්. පර් කියලා කැලලක් ඉස්සරහට දාලා පර්මැංගනේට් කියලා කියන්නේ. මැංගනේට්. ඒ වුණාද? එතකොට මෙයා මේ K2MnO4 කියන්නේ එයාට ඇවිල්ලා එයාට පර් කැලල නැහැ. එයා කෙලින්ම පොටෑසියම් මැංගනේට්. එයා ඇවිල්ලා පොටෑසියම් මැංගනේට්. ඊළඟට තව එක්කෙනෙක් ඉන්නවා මැංගනීස් ඩයොක්සයිඩ් MnO2. එයාට මැංගනීස් ඩයොක්සයිඩ් කියලා කියනවා. තව ඊට අමතරව ඔක්සිජන් වායුව හැදෙනවා. දැන් බලන්නකෝ පුතා මේක සුළු කරලා අපිට දාන්න පුළුවන්ද කියලා. සුළු කරන්නේ මේක තුලිත කරනකොට K2 නේ. එහෙනම් මෙතනට දෙක දානවා. දැන් බලන්න දෙක දැම්මහම K2යි Mn ඒවා මෙතන එකයි මෙතන එකයි 2යි O ඒවා 4 වරක් 2 8යි මෙතන 4යි 5යි 6 7යි 8 වැඩේ ගොඩ තුලිතයි නේද? බැලන්ස් නේ වැඩේ. හරි. ඒ කියන්නේ මෙතනදී ඔක්සිජන් හදාගන්න පාවිච්චි කරන ප්‍රතික්‍රියාව තමයි පොටෑසියම් පර්මැංගනේට් තාප වියෝජනය කරන එක. තාපය පාවිච්චි කරලා කඩලා දාන එක. තාපය පාවිච්චි කරලා කඩලා දාන එක. ඔය වගේ ගොඩක් දේවල් තාප වියෝජනය කරාම ඔක්සිජන් ගොඩක් දේවල් නෙවෙයි. ඔක්සිජන් හදාගන්න තියෙන තාප වියෝජන ප්‍රතික්‍රියාවම තමයි. තව එකක් තමයි KNO3. වෙඩි ලුණු කියලා කියන්නේ අපි. හරි. KNO3 තාප වියෝජනය කරාම KNO3 කියලා කියන්නේ පොටෑසියම් නයිට්‍රේට්. හොඳේ. පොටෑසියම් නයිට්‍රේට් තාප වියෝජනය කරාම KNO2 පොටෑසියම් නයිට්‍රයිට් හැදිලා ඔක්සිජන් වායුව හැදෙනවා. හරි. එතකොට මෙන්න මේකත් තුලිත කරනකොට මෙතන ඔක්සිජන් දෙකක් නේ තියෙන්නේ. මෙතන ඔක්සිජන් 3ක් තියෙන නිසා අනිවාර්යෙන් මෙතන දෙක දාන්නම වෙනවා. දෙක දාලා දෙවරක් 3 6යි. මෙතනටත් දෙක දාන්නම වෙනවා. දැන් මං හිතන්නේ අවුලක් නෑ. දෙවරක් 3 6 දෙවරක් 2 4යි 5යි 6. ඔන්න ඔහම තමයි එක ගන්න වෙන්නේ. එතනත් ඔක්සිජන් එතනත් තාප වියෝජනයක්. තාපය දෙන්න ඕනේ මේ වැඩේ වෙන්න. හැබැයි මෙන්න මෙතන මෙහෙම සීන් එකක් තියෙනවා. පුංචි තාපයක් හරි අපි එළියෙන් දුන්න ගමන් මේ මෙන්න මේ ප්‍රතික්‍රියාව තමයි පුතා මේ ප්‍රතිඤ්ඤ කරලක් හස්සේ සිද්ධ වෙන්නේ. හරිද? පුපුරණ ද්‍රව්‍ය වලදී සිද්ධ වෙන්නේ. බෝම්බ එක සිද්ධ වෙන්නේ. තුම්මුලසක සිද්ධ වෙන්නේ. හරිද? මෙන්න මේ ප්‍රතික්‍රියාව තමයි ඒකෙදි වෙන්නේ. ඒකෙදි වෙන්නේ වෙඩි ලුණු ටිකක් තිබ්බ ගමන් වෙඩි ලුණු ටිකට අපි එළියෙන් පොඩි මේ හීට් එකක් දෙනවා. දුන්න ගමන් ඒක පත් වෙන්න පටන් ගන්නවා. පත් වෙන්න පටන් ගන්නකොට එතනින් ඔක්සිජන් උදාහරණ පටන් ගන්නවා. ඔක්සිජන් උදාහරණ මේ දහන ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? වේගවත් වෙනවා. ඇයිද ඊනේ මේ ඔක්සිජන් කියලා කියන්නේ දහන පෝෂක වායුවක් නේ. ඔක්සිජන් කියලා කියන්නේ දහන පෝෂක වායුවක් නේ. ඔක්සිජන් මෙතෙන්ට එන්න මේ ප්‍රතික්‍රියාව ඩබල් ට්‍රිපල් වෙනවා. මේක මේ එක පාර්ට් වැඩි වෙනවා. මං කියවේ පැහැදිලිද?
අතරින් ඔක්සිජන් නිදහස් කරන්න මේක තව වැඩි වෙනවා. තව වැඩි වෙනකොට ෂණිකව මේක රත් වෙලා ෂණික ප්‍රසාරණයක් වෙනවා. සාමාන්‍ය පීඩනය වැඩි වෙන විදිහට ඒ සීමාව කවර් කරලා තිබ්බොත් එහෙම දැන් රතිඤ්ඤ එකක් අත්සේ ඕකනේ වෙන්නේ. හරි. රතිඤ්ඤ එකකදී සාමාන්‍ය මෙහෙම රතිඤ්ඤ එක මෙහෙම තියෙනවා මෙන්න මෙහෙම නූල තියෙනවා මෙන්න මෙතන තනිකර මේ මැටිලි ගහලා තියෙන්නේ. අත උස්සන රතිඤ්ඤ කරලක් මේ කපලා බලලා තියෙන කට්ටිය. රතිඤ්ඤ කරලක් අතල මොනවද තියෙන කියලා කපලා බලලා තියෙන කට්ටිය. ඔව් කපලා බලලා තියෙන කට්ටිය දන්නා මෙතන ඇතුළේ මැටි තියෙන්නේ මේ ගාන සාමාන්‍ය මයිගන්ට්‍රකම් වගේ මැටි තියෙන්නේ. හරි. ඊට පස්සේ ඇතුළේ නියම් පොඩි දැන් අලු කාටර වගේ චූටි කුඩු జాතියක් තියෙනවා. වෙඩි බෙහෙත් කියලා කියන්නේ නේ. එතනට තමයි මෙන්න මේ වෙඩි නූල ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙඩි නූල ගිහිල්ලා තියෙන මෙතන මැටි තියෙනවා. ඉතින් මේ මැටි වලින් කරන්නේ මෙන්න මේ සීමාව හරි බාහිර පරිසරයෙන් වෙන් කරලා තියාගන්න. ඒ කියන්නේ මේක ඇතුලේ මේ අභ්‍යන්තර පරිසරය අමුතුම පරිසරයක්. ඒ කියන්නේ මේක අස්සට පිටින් වායු වලට එන්නත් බෑ, ඇතුලේ වායු වලට එළියට යන්නත් බෑ. හරි. එතකොට එහෙම තමයි මේක හදන්නේ. එතකොට මෙන්න මේක ඇතුලේ මේ වෙඩි නූල් ටික පත්තු වෙනකොට මේ ඇතුලේ තියෙන වාතයේ ශනිකව ප්‍රසාරණය වෙනවා. ශනිකව ප්‍රසාරණය වෙනකොට ඒ පීඩනේ දරා ගන්න බැරුව මෙතන තියෙන මේ උලිය ටෝන් ගාලා මොකද වෙන්නේ? පුපුරනවා. එතකොට පුස්රතින්නේ වල මොකද වෙන්නේ? ඒකේ වෙන්නේ මේ මැටි එකේ පුංචි සිදුරුව හරහා කොහොම හරි මේ අර මෙතන වාතයේ එළියට යන්න පුළුවන් ක්‍රමයක් තිබ්බෝතින් හරි නැත්නම් මේ නූල මෙතනින් බුරුල් වෙලා හරි මොකක් හරි ක්‍රමයකට මෙතන තියෙන වාතයට එළියට යන්න පුළුවන් ක්‍රමයක් තිබ්බොතින් එහෙනම් මේක පුපුරන්නේ නැහැ කවදාවත්. ඇයි මෙතන වැඩි වෙන පීඩනේ මේ සිදුරු වලින් එළියට යනවනේ. හරි. එතකොට මේක පුපුරන්නේ නැතුව හරි මම ඔය දැන් ගොඩක් කාරණා කියලා දුන්නේ. දැන් මට මෙතන කියන්න ඕනේ මෙන්න මේ ප්‍රතික්‍රියාව තමයි මෙයාලා කියන්නේ. හරි. දැන් මේ ප්‍රතික්‍රියාව තමයි අපි ප්‍රැක්ටිකල් එකේදී කරන්නේ. පරීක්ෂණාගාරයේදී කරන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාව ඔයාලගේ සිලබස් එකේ කොහොමද මේක කරන්නේ? ඒක කරන විදිහ තමයි අර ප්‍රැක්ටිකල් එකේ මම පෙන්නන්නේ කි. ඒක මම YouTube එකට දාලා තියෙන්නේ. හරි. YouTube එකේ මම link එක ආයෙසරයක් උන්නම් share කරන්නම්. හරි. පස්සේ මම ආයෙසරයක් share කරන්නම් ඒක. එතකොට ඒකදි කරන්නේ සාමාන්‍ය මෙන්න මේ වගේ පරීක්ෂණ නාලයක් අරගෙන පරීක්ෂණ නාලයට පොටෑසියම් පර්මැංගනේට් දාලා මෙන්න මේකට ශීත වෙන විදිහට හැබැයි හයි කරලා මෙහෙම විසර්ජක නාලයක් පාවිච්චි කරලා විසර්ජක නාලය මෙන්න මෙහෙම ගිහිල්ලා හරි වායු සංග්‍රහණ මංචය කියලා එකක් තියෙනවා ඔබට මතකද? ඒවා මම අර වීඩියෝ එකේ කියලා තිනවා ඒක බලාගන්න වීඩියෝ එක බලාගන්න පුළුවන් right. ඊට පස්සේ මෙන්න මේ වායු සංග්‍රහණ මංචයේ උඩින් මෙන්න මෙහෙම වායු සරාවක් තියලා තියෙනවා. ඉතින් මේ වායු සංග්‍රහණ මංචයක් කියන්නේ සාමාන්‍යයෙන් ජල ද්‍රෝණිකාවක් පතුලේ හරි ජල ද්‍රෝණිකාවේ සාමාන්‍ය මේ ගානට වතුර පිල්ල තියෙනවා මේකෙත් සාමාන්‍ය මෙතන ප්‍රකම් වගේ වතුර පිල්ල තමයි මේකට මස්සන්නේ හරි උන්නහම තමයි මේක තියෙන්නේ හරි දැන් මේක නිකම්ම මේකෙන් ඔක්සිජන් පිට වෙන්නේ නැහැ මෙතන පල්ලෙහා බන්සන් 1000කකින් හෝ ස්ට්‍රීට් ලැම්ප් එකකින් රත් කරන්න ඕනි මේක මතක තියාගන්න හොඳේ මෙන්න මේක ස්ට්‍රීට් ලැම්ප් එකකින් රත් කරන්න ඕනේ පැහැදිලිද මං කිව්ව කාරණේ මෙතන මෙහෙම රත් වෙනකොට මෙතනින් ඔක්සිජන් පිට වෙනවා ඒක මේක දිගේ මෙහෙම ගිහිල්ලා මෙතනින් බුබුලු දාලා මෙන්න මෙතන ඔක්සිජන් එකතු වෙනවා ඕක තමයි වෙන්නේ පැහැදිලිද අත උස්සන්න පැහැදිලි කට්ටිය අත උස්සන්න පුතේ පැහැදිලි කට්ටිය හරි අපි මේක ඉවරලත් බලමු තව පාරක් චෙක් කරලා ඊට පස්සේ හරි ඊට පස්සේ දැන් මට ඕමනා ටික හරි මම අපි යන්කෝ මේ ප්‍රශ්නෙට right ඔක්සිජන් වායුව නිපදවාගත හැකි ක්‍රමයක් සඳහන් කරන්න කියලා කියද්දී සරලව ලියන්න මොකද්ද පොටෑසියම් පර්මැංගනේට් තාප වියෝජනය කිරීමෙන් කියලා දාන්න නේද කොන්ඩිස් කියලා දැම්මත් කමන්නේ නැත්නම් මේක KMnO4 කියලා රසායනික නාමය දැම්මත් කමන්නේ KMnO4 කියලා දාලා වරහන් තුල ඕන කොන්ඩිස් කියලා දාලා කොන්ඩිස් තාප වියෝජනය කිරීම හරි ඒක රැස් කරගන්න ආකාරය නිපදවා රැස් කරගන්න ආකාර රූප සටහනක් අදින්න කියලා කියනවා නම් කරපු රූප සටහනක් අදින්න කියලා කියන්නේ එතකොට ඒකට අපිට පුළුවන් මෙන්න මෙහෙම පරීක්ෂණ නලය මෙන්න මෙහෙම
ඒක ලස්සන නදින්න ඕනේ අර පිළිවෙල ලස්සන නදින්න මෙහෙම හරි ඊට පස්සේ මෙන්න මෙතනින් අපි මේ අපි තියෙන මෙන්න මෙතනින් හරි මෙතනින් ඊට පස්සේ මේකක් තියෙනවා මෙහෙම මේක තියෙනවා පිළිවෙලට ලස්සන මගෙත් එක්ක මාලා තඳින්න ප්‍රශ්නයක් නැහැ ඔයාලට තඳින්න ඔයාලට තඳින්න බැරුණා නම් තඳින්න හරි ලස්සන තඳින්න ඕනේ හැබැයි රූපයක් එහෙම අඳිනකොට දැන් එතකොට මේක එකපාරට මතක හිටින්නේ නේ ලස්සනට ඇඳහම තමයි අපිට ඒක ටිකක් ඔලුවට යන්නේ අඩි මෙහෙම ඇඳහම තමයි නේද ඔලුවට යන්නේ කියලා තේ නේද පුළුවන් නම් ඔයාලා වයිට් බෝඩ් එකක් පාවිච්චි කරන්න ඔයාලා ගාව ගෙදර වයිට් බෝඩ් එකක් තියාගන්න ඒ වයිට් බෝඩ් එක ඔයාලා පාවිච්චි කර කර වයිට් බෝඩ් එකේ ඔයාගේ ඔයාට අදාළ දේවල් වල නේද රූප අඳින්න රූප තරහ අඳින්න මෙන්න මෙහෙම තියෙන්නේ මෙන්න මේක මෙතන මෙහෙම තියෙනවා මෙන්න මෙහෙම තියෙනවා නම් කරන්නත් ඕන මේක ටක් ගාලා අඳින්න මගෙත් එක්කම අඳින්න මගෙත් එක්කම අඳින්න ටක් ගාලා මේක ඇඳපු කට්ටියත් කමන්නේ තව පාරක් අඳින්න potassium permanganate මේ වගේනේ හරි ඊට පස්සේ මෙතනින් බන්සන් 1000ක මෙහෙම අඳිනවා මෙන්න මෙහෙම ලස්සනට අඳින්න හරි ඔයාලට පාට පාවිච්චි කරන්න බෑ හරිද ලස්සන මේ කියන්නේ පැන්සලෙන් අඳින්න හරි මම මේ පාට පාවිච්චි කරලා ඇඳලා හරි ඊට පස්සේ මේක නම් කරගන්නකොට මම මේකට ඒකට යොදා ගන්න කොළ පාට මම මෙතනින් පටන් ගන්නම්කෝ මෙතන තියෙන්නේ පොටෑසියම් මේ කොන්ඩිස් පොටෑසියම් පර්මැංගනේට් මෙතන තියෙන්නේ බන්සන් 1000ක මේ තියෙන්නේ කැකෑරුම් නලය හරිද මේ තියෙන්නේ ඇබය මේ තියෙන්නේ විසර්ජක නලය මේක තියෙන්නේ වායු සංග්‍රහණ මංචය මේ තියෙන්නේ වායු සරාව සහ මේ තියෙන්නේ මෙතන තමයි ඔක්සිජන් වායු රැස් වෙන ඒවා තියෙන්නේ හරිද එතකොට මේක තමයි ජල ද්‍රෝණිකාව දැන් ওই ටික මම ලියාගෙන යන්නම් මේක තමයි O2 වායුව මේක තමයි වායු සරාව මේක ඇවිල්ලා ද්‍රෝණිකාව ජල ද්‍රෝණිකාව හරි මේක ඇවිල්ලා මේකට තමයි විශේෂණ මේක මතක තියාගන්න වායු සංග්‍රහණ මංචය වායු සංග්‍රහණ මංචය
වායු සංග්‍රහණ මංචය මේක ඇවිදින් දරුවනේ බන්සන් 1000ක මේක ඇවිල්ලා දවරුනේ KMNO4 නේ. හරිද? එතකොට මේක ඇවිල්ලා විසර්ජක නලය මේක ඇවිල්ලා ඇබය මේක ඇවිල්ලා කැකෑරුම් නලය. right hands up එකක් දෙන්න මේක ඇඳලා නම් කරපු කට්ටිය. හෝ මෙතන මොකක් හරි වැරද්දක් තියෙනවා. මොකද්ද වැරද්ද? කියන්න බලන්න කවුද වැරද්ද දැක්කේ කියලා. ඔව් මොකද්ද වැරද්ද? right මම දැන් මේ ඇන්දේ මොකද්ද එතකොට? very good අවබෝධයෙන් ඉන්නවනේ. මම දැන් මෙතන ඇන්දේ ඔක්සිජන් හදාගන්න විදිය. කමන්නේ මේ ඔක්සිජන් හදාගන්න විදිය තමයි මම මේ ඇන්දේ. එයාලා අහන්නේ ඒක නෙවෙයි ඈ. එයාලා අහන්නේ මොකද්ද? හයිඩ්‍රජන් වායු. ඒතර හයිඩ්‍රජන් හදන්නේ මෙහෙම නෙවෙයිද? නෑ හයිඩ්‍රජන් හදන්නේ මෙහෙම නෙවෙයි. හයිඩ්‍රජන් හදන විදිහත් මම දැන් ඇදලා පෙන්නන්නම්. හරිද? හයිඩ්‍රජන් හදන විදිහත් මම දැන් ඇදලා පෙන්නන්නම්. මෙන්න පුතේ හයිඩ්‍රජන් හදන විදිය. ඒකට මොකද්ද පාවිච්චි කරන්නේ අපි? ඒකට පාවිච්චි කරන්නේ ඒකට රත් කරන සිද්ධියක් නැහැ. හරි? ඒකට කිසිම රත් කරන සිද්ධියක් නැහැ. ඒකට මෙන්න මේ වගේ හේතු ප්ලාස්කුවක් වගේ එකක් තමයි පාවිච්චි කරන්නේ. හේතු ප්ලාස්කුවක් ඕනේ නැහැ. හරිද? ඔහොම හේතු ප්ලාස්කුව අරන් ඕක කරන්න ඕනේ නැහැ. මෙන්න මෙහෙම තියෙනවා. මේකටත් අර වගේම ඇබයක් ගහනවා. ඇබයක් ගහලා හැබැයි මේකට නල දෙකක් සෙට් කරනවා. හරි? ඔන්න බලන්න ඒකත් කරන විදිය. මම මේ කරන විදිය අවබෝධ කරගන්න පුතේ. හරි? එක නලයක් මෙන්න මෙහෙම පතුලටම එන්න ගහනවා. හරි? අනික් නලය මෙන්න මේ වගේ උඩකින් චොට්ටක් උඩට එන්න වගේ ගහලා මෙන්න මෙහෙම තියෙනවා. හරි? සහ මේ අනික් මේ මම මුලින් ගහපු නලය තියෙනව නේද? ඒක ඇවිල්ලා නිකන් මෙන්න මෙහෙම. හරි? මම දෙයක් කර කියනකොට කියන්න පැටක් ගාලා අයියෝ සර් මේක නෙවෙයි කියලා කියන්න බෑ. හරි? හරි මෙන්න මෙහෙම එකක් තමයි තියෙන්නේ. හරි? ඊට පස්සේ මෙන්න මේක ඇවිල්ලා අනික් කැටුම හැමමයි. අර වායු සංග්‍රහණ මන්ත්‍රය අනම්මනම් ඒ සිද්ධිය හැමම තමයි. ඒවා ඒ සිද්ධිය හැමමයි. හරි? ඒ සිද්ධිය වල කිසි වෙනසක් නැහැ. හරි? වායු සංග්‍රහණ මංචය කියයි. හරි? වායු සරාව කියයි. හරි? ඒ සිද්ධි ටිකේ එමමයි එසේමයි. මෙතන තමයි වායු සරාව ගහන්නේ. මෙතනට තමයි වායු සරාව සෙට් වෙන්නේ. හරි? මම දැන් මේ පාඩමම සම්පූර්ණයෙන් මතක් කරන්න මේ පේපර් එක මේ රුහුලක් කරගන්න. ඒක නිසා හොඳට අහගන්න. මේ පාඩමම මම දැන් මේ මතක් කරන්න ඔයාලට. හරි? මේ පාඩමම මතක් කරන නිසා මේ පේපර් එක ඒකට සපෝට් එකක් කරගන්න. හරි? ඊට පස්සේ මම දැන් මේක නම් කරනකොටත් ඔබට හරි අර වගේමයි මෙතන තියෙන්නේ වතුර තමයි. මෙතනින් දැන් මෙතනට වතුර, මෙතනින් දැන් මෙතනට වතුර, මෙතනින් දැන් මෙතනටත් වතුර. හරි? සහ මෙතනින් දැන් මෙතනටත් ලික්විඩ් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මෙතනට දාලා තියෙනවා පුතා මේ ලික්විඩ් එක දාන්න කලින් මේ ලික්විඩ් එක දාන්න තමයි අර උඩ මෙන්න මේ අයිටම් එක. මම නම් කරද්දි කියන්න. ඒක මේව කරන්න කලින් මෙතන මෙහෙම නියන් ඝන වගේ ಜಾති ටිකකුත් තිබුණා. ඔන්න මම දැන් මෙයාලට නම් කරන්න යන්නේ. මෙතනින් නම් පටන් ගන්න යන්න මෙයාට නමක් තියෙනවා. මෙයා පෙය. මෙයා හේතු ප්ලාස්කුව.
හරි සහ මෙන්න මෙතන මේ තිබ්බේ මොනවද කියලා අපි නම් කරමු ඊට පස්සේ මෙන්න මේ නලය විසර්ජක නලය අර ටික තමයි මෙතනින් එහාට right විසර්ජක නලය වායු සරාව හරි හයිඩ්‍රජන් වායුව හරි වායු සංග්‍රහණ මංචය හරි ජල ද්‍රෝණිකාව හරි ඔය ටික කොහොම තමයි තියෙන්නේ ඔය ටිකේ ලොකු වෙනසක් නැහැ දැන් මෙන්න මේකට දාන ලික්විඩ් එකක් මම නිකන් මේවා කරන්නම්කෝ හරි මේකට දාන ලික්විඩ් එකක් තියෙනවා right මොකද්ද මේකට දාන්නේ මේකට දාන්න පුතේ තනුක අම්ලයක් අපි හිතමුකෝ තනුක HCl දාන්න පුළුවන් මේකට අපිට කිසි කේස් එකකට තනුක HCl දාන්න පුළුවන් මේකට හරි තනුක HCl දාන්න පුළුවන් මෙන්න මේක පුනීලයක් පුතේ විශේෂාකාරයක පුනීලයක් මේක මොකද්ද මේකට කියන්නේ මේ පුනීලට කියන්නේ පුතේ තිසල් පුනීලය කියලා අත උස්සන්න එහෙම එකක් අහලා තියෙන කට්ටිය තිසල් පුනීලය අත උස්සන්න එහෙම එකක් අහලා තියෙන කට්ටිය right එතකොට මේක ඇවිල්ලා ඇබ්බය හැබැයි එහෙමමයි මේක ඇවිල්ලා විසර්ජක නලය අර ටික එහෙමමයි විසර්ජක නලය මේක ඇවිල්ලා කේතු ප්ලාස්කුව අපි අපිට දීලා තියෙන ඇටෝමේ තියෙන කේතු ප්ලාස්කුවක් නිසා අපි මේක කේතු ප්ලාස්කුව කියලාම නම් කරමු නමුත් මේක බීකරයක් පාවිච්චි කරලා උනත් කරන්න පුළුවන් පුතේ කේතු ප්ලාස්කුවක් මොන්නේ නැහැ මේක කරන්න මේක බීකරයක් පාවිච්චි කරලා උනත් කරත හැකියි හරි සහ මේකට දානවා පුතේ මේකට සාමාන්‍යයෙන් දාන එක්කෝ සිංක් කැබලි ටිකක් දානවා එහෙම නැත්නම් මැග්නීසියම් කැබලි දානවා හරි සිංක් කැබලි හරි මැග්නීසියම් කැබලි හරි දාලා දාන්නේ right මේකට කියනවා මොකද්ද වායු සංග්‍රහණ මංචය කියලා මේක ඇවිල්ලා ජල ද්‍රෝණිකාව මේක ඇවිල්ලා හයිඩ්‍රජන් වායුව මේක ඇවිල්ලා මොකද්ද වායු සරාව පැහැදිලිද මේ ඇටෝමත් හදපු විදිහ අත උස්සන්න මේක පැහැදිලි කට්ටිය අත උස්සන්න මේක පැහැදිලි කට්ටිය දරුවනේ right good හරි ඔන්න පුතේ ඒකත් හරි. උන්න දැන් ඒතකොට ඔක්සිජන් හදන විදිහත් ඇටෝමත් එක්කම ඉගෙන ගත්තා. හයිඩ්‍රජන් හදන විදිහත් ඇටෝමත් එක්කම ඉගෙන ගත්තා. කිසි කේස් එකක් නෑ දැන් නෑ. හරි. දැන් මම ඒතකොට මෙන්න මෙතනට මේක නෙවෙයි මේ ඇඳපු ඇටෝම නෙවෙයි එන්නේ. මෙතනට එන්නේ මම දැන් මේ පස්සේ ඇඳපු ඇටෝම. මේක තමයි මෙතනට එන්නේ. උත්තරේ විදියට. පටල ගන්න එපා. හරි. අවබෝධයෙන් අවධානයෙන් ඉන්න. හරි. right. ඊළඟට අහනවා ඊළඟ ප්‍රශ්නෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීම සඳහා පරීක්ෂණයක් යෝජනා කරන්න. CO2 වායුව හඳුනා ගන්න පරීක්ෂණයක්. පුතේ මොකද්ද? අවර්ණ මතකද පරීක්ෂණේ නේ? අවර්ණ හුණු දියර තුලට අවර්ණ හුණු දියර තුලට බුබුලනය කළ විට මොකද වෙන්නේ? මුලින්ම කිරි පාට විනේ කිරි පාට වෙනවා කියලා අහලා තිනවද? කිරි පාට වේ. පසුව අවර්ණ වේ නම් මුලින්ම කිරි පාට වෙලා පසුව තව තවත් බුබුලනය කරනකොට මොකද වෙන්නේ? අවර්ණ වෙනවා නම් ඒ වායුව මොකද්ද පුතේ? කාබන් ඩයොක්සයිඩ් වේ. එම වායුව කාබන් ඩයොක්සයිඩ් බව පැහැදිලි වේ කියලා ලස්සනට මට මෙතන ලියන්න අමාරුයි මේ කම්පියුටර් ලියන්න අමාරුයි. හරි. අත්තපොරි ලියන්න පුළුවන් ඔක බස ගාලා right. එතකොට අවර්ණ හුණු දියර සාමාන්‍යයෙන් අවර්ණයි. හරි. හුණු දියර අවර්ණයි. මේ හුණු දියර අස්සර යම් කිසි වායුවක් බුබුලනය කරනකොට ඒ හුණු දියර කිරි පාට වෙනවා නම් කිරි පාට වෙන්න පටන් ගත්තා නම් ආන් ඒ වායුව මොකද්ද පුතේ? කාබන් ඩයොක්සයිඩ් කියලා මතක තියාගන්න ඕනේ. පැහැදිලිද? අත උස්සන්න බලන්න මං කිව්ව එක පැහැදිලි කට්ටිය. right. හරි. එහෙනම් දැන් අපි යන් අපේ
ඊගාව පිටුවට පිටු අංක 3ට හරි page number 3 වලට යන්න අපි let's move to the page number 3 එකවර මේ close වෙන්න තියෙන වෙලාවක් යනවා ඔන්න පිටු අංක on physics ප්‍රශ්නයක් තියෙනවා දෙවෙනි එකට ආලෝක පරාවර්තන නියම ලියන්න මෙච්චරලා කෙමිස්ට්‍රි ප්‍රශ්නේ කතා කරේ අන්න ෆිසික්ස් පැත්තට ඇවිල්ලා තියෙනවා ආලෝක පරාවර්තන නියම ලියන්න කියලා ඇත්තටම ආලෝක පරාවර්තනයේ නියම දෙකක් තියෙනවනේ නේද මතකද මොකද්ද පුතේ පළවෙනි නියමය එකක් තමයි පතන කිරණයත් පතන ලක්ෂයේදී පෘෂ්ඨයට ඇඳි අභිලම්බයත් පරාවර්තන කිරණයත් එකම තලයක පිහිටයි ආයසරයක් කියන්න පතන කිරණයත් මෙතන කිරින් දාන්න කරයි පතන කිරණයත් හරි පතන කිරණයත් පතන ලක්ෂයේදී පෘෂ්ඨයට ඇඳි අභිලම්බයත් පරාවර්තන කිරණයත් පතන කිරණයත් පරාවර්තන කිරණයත් අභිලම්බයත් එකම තලයක පිහිටයි ඒක එකක් දෙවෙනි එක තමයි පතන කෝණය ඒක ලියන්න පතන කෝණය පරාවර්තන කෝණයේ අගයට සමාන වේ මම මෙතන කෙටියෙන් දාන්නම් පතන කෝණය පරාවර්තන කෝණයේ අගයට සමාන වේ ওই නියම දෙක තමයි තියෙන්නේ පැහැදිලිද අත උස්සන්න මම කියන්න කලින් ওই නියම දෙක ලියපු කට්ටිය අත උස්සන්න මම කියන්න කලින් ওই නියම දෙක ලියපු කට්ටිය දරුවනේ very good right ඒ කියන්නේ ඔයාලා හැම වෙලේම මතක තියාගන්න අවංක වෙන්න ඕනේ පුතේ අවංක වෙලා තමන්ට අවංක වෙලා තමන් කරලා දාන්න හරි ගියා හෝ වැරදුනා හෝ කරලා දාන්න හරි සමහර ලාට අද කරන එක අද කොම ටික වරදින්න පුළුවන් හැබැයි හෙට කරනකොට හෙට හරි 100ක් අතරින් 5ක් හරි හරියන්න ඉඩ තියෙනවා හරි එහෙම දවසින් දවස ඒ කියන්නේ එකපාර බුදු වෙන්න බෑනේ පුතේ අර අපි හැම වෙලෙම කට වචනෙට කියනවා නේද එකවර එහෙම බුදු වෙන්න බෑනේ සාරාංශික කල්පලක්ෂයක් බුදු වෙන්නේ නේද කල්පලක්ෂයක් පෙරම් පුරන්න පුතේ බුද්ධත්වය ලබා ගන්නට හරි ඉතින් ඒක ගැන කතා කරනකොට වෙන කතන්දර හිතන්න වෙන කතන්දර අවශ්‍ය නැහැ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරන්න බුදු කෙනෙක් වෙන්න ඒක තරම් නේද ඔයාලත් පොඩ හදන්න ඉගෙන ගන්න හරි තමන්ට තමන් අවංකව පුළුවන් දේවල් හදා ගන්න හරි එතකොට නේද දැන් මේ යන විදිහට සමහරලාට දැන් මාර්තු මාසේ O level තියන්න නේද මාර්තු පහුවේ සමහර විට නමුත් අපි ඒක අපි මම ඔබට කියලා දෙන මම සාමාන්‍යයෙන් මගේ අරමුණ තමයි දෙසැම්බර් 31 වෙනකොට ඔයාලගේ පන්ති ටිකේ තියරි සහ පේපර්ස් ඔක්කොම කතා කරලා ඉවරයි. ඒ කියන්නේ මෙතනින් පන්ති නතර කරනවා විභාගය වෙනකල්ම පේපර්ස් විතරක් කරනවා. විභාගය වෙනකල් පේපර්ස් විතරක් කරනවා එතනින් එහාට. එතකොට අපි කොහොමද දැන් සිලබස් එක ඉවරයි වගේ හරි. එතකොට මේ විද්‍යුත් විච්ඡේදනය විතරයි අපි දැන් කරන්නේ.
ඒක විතරයි අපිට තියෙන්නේ ආයේ ට්‍රාන්සිස්ටර් වල පොඩ්ඩක් අන්තිම ටික තියෙනවා. දැන් ඒක ගෝලේ කතා කරන්න තියෙන එච්චරයි. සුපාරන්ටි ඉවරයි අපි. එතකොට මේ ඔබේ අතේ තමයි පුතේ ගේම් එක තියෙන්නේ. මේක තනි කරම මැච් එකක්. මේ මැච් එක ගහන්න ඕන ඔබ. ඔයා තනියම ගහන්න කියන්නේ මෙහෙමයි. එක ආයෙක අපාගෙන මේ උඹට කලින් මම යන මෙහෙම නෙමෙයි. කොමත් එක්ක එකතු වෙලා සාමූහිකව මේ ගේම් එක ගහන්න. හරිද? ඔයත් එක්ක එන කට්ටියට උදව් කරගෙන නේද? එකට පේපර් කතා කරලා ප්‍රශ්න වලට උත්තර අහගෙන ප්‍රශ්න වලට කරන්න කොහොමද කියලා එහෙම අහගෙන එහෙම යන්න ඉස්සරහට ප්‍රශ්නයක් නැහැ. නමුත් මතක තියාගන්න ඔබ ඔබේ ඉලක්කයට යන්න පුරුදු වෙන්න. ආර්ය කරන්න මේක නිසා මමත් ඒක කරනවා. ආර්ය කරනවා කිව්වේ මේ කොමර්ස් එක නිසා මමත් කරන්න කොමර්ස්. එහෙම ආර්ය මෙයා එහෙම නෙවෙයි. තමන්ගේ ඉලක්කයට යන්න ඕනේ. අන්න ඒකයි ඔබ හරි. ඒක හොඳට මතක තියාගන්න පුතේ. හොඳේ. කවුරුත් මේවා කියලා දෙන්නේ නැහැ ඔයාලට. ඒක නිසා මේ කියලා දෙන සර්ල් හරි අඩුයි. දැන් කොහොමත් මේ දවස්වල උගන්වන්නේ නැහැ නේ ස්ට්‍රයික් නේද? ඉස්කෝලේ උගන්වනවා පුතේ ඔයාලට. ඔන්ලයින් ක්ලාස් තියෙනවද? ඔන්ලයින් ක්ලාස් පටන් ගත්ත කට්ටිය අතුස්සන් බලන්න. මම ඉස්කෝලවල ඔන්ලයින් ක්ලාස් පටන් ගත්ත කට්ටිය ඉස්කෝලේ ඔන්ලයින් ක්ලාස් පටන් ගත්තේ නැති කට්ටිය අතුස්සන් බලන්න. ගෙන් තාම උගන්වන්න පටන් ගන්න නැහැ නේ. හැබැයි ප්‍රයිවට් ස්කූල්ස් සහ සෙමි ගවර්න්මන්ට් ස්කූල්ස් වල එහෙම පටන් ගෙන ඇති. හරි. කමන්න. අපි යන්කෝ ඉස්සරහට ආලෝකයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සඳහා පැවතිය යුතු අවශ්‍යතා දෙක. ඔන්න පූආපයට තියෙන්න ඕන අවශ්‍යතා දෙක. අනිවාර්යෙන්ම ආලෝක කිරණ යන්න ඕන කොහේදන් කොහටද? ආලෝක කිරණ හරි ගහන මාධ්‍යක සිට ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යකට යන්න ඕන. අනිවාර්යයෙන්ම ගහන ඉඳන් විරලට යන්න ඕන. හරි. කට පතිත විය යුතුයි. නැත්නම් ගමන් කළ යුතුයි. මම නිකන් ඇඳලා පෙන්නන්නද? මේ බලන්න. මෙන්න මෙහෙම තියෙනකොට මෙහෙම යන එක කිරණ හරිද? මේක මාධ්‍ය කියලා හිතන්නකො. ඒ මාධ්‍ය පුතේ මෙන්න මෙහෙම අභිලම්බය ගහනවා. මතකද දන්නේ ඔබට මම මේකට වීඩියෝ එකක් දාලා තියෙනවා right? අභිලම්බයෙන් ඉවතටනේ වර්ධනය වෙන්නේ නේද? මේ ඇවිල්ලා ගහන මාධ්‍ය හරි. ගහන මාධ්‍ය මේක මොකද්ද? විරල මාධ්‍ය. ඔහොම ටික ටික නේද? මේ කෝණේ වැඩි කරන් එනකොට තමයි මෙහෙම ගිහිල්ලා මෙහෙට වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ගහන මාධ්‍යක ඉඳලා විරලට යා යුතුමයි කිරණ මේක වෙන්න නම්. අනික තමයි අවදි කෝණයට වඩා මොකද වෙන්න ඕනේ? පතන කෝණය වැඩි විය යුතුයි. හරිද? අනික් කාරණේ තමයි පතන කෝණය අවදි අගයට වඩා වැඩි විය යුතුයි. පතන කෝණය හරි මම කෙටියෙන් ලියන්නේ මෙතන. පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි විය යුතුයි. හරි. පතන කෝණයගේ අවදි කෝණයට වඩා මොකද වෙන්න ඕන? වැඩි විය යුතුයි. හරි. පැහැදිලිද පුතේ මම මේ කිව්ව කාරණා දෙක? මම මෙතන අකුරු ලස්සනට ලියන්නේ නැහැ. ඒක තමයි ඔයාලා මං කියන එක අහගෙන ලියා ගන්න ඕන. හරි. අනේ දැන් මේක රෙකෝඩින් එක මම දැන් මේක කරන එක මම ඉන්නේ. ඒතකොට රෙකෝඩින් එක මම මේක නම් දාන්නම් මේ ගෲප් එකකින් දාන්නම් channel එකට right. හරි. ආලෝකයේ ප්‍රධාන ගුණ දෙක නම් කරන්න කියලා කියනවා පුතේ. ආලෝකයේ ප්‍රධාන ගුණ දෙක තමයි පුතේ. පළවෙනි එක තමයි පරාවර්තනය. ආලෝකය මොකද වෙන්නේ පුතේ? පරාවර්තනය වෙනවා. හරිද? දෙවෙනි එක තමයි පුතේ ආලෝකය වර්ධනය වෙනවා. පරාවර්තනය සහ වර්ධනය. හරි. ඊට පස්සේ ඔන්න හතරවෙනි එකේ තියෙන එක බලන්න. පහත රූපයේ දැක්වෙන කිරණයේ ගමන් මාර්ගය සම්පූර්ණ කරන්න කියලා කියනවා. මෙහෙම එන එක මෙහෙම ගිහිල්ලා මෙහෙම එනවා මේක මෙහෙම අවතල උත්තර දර්පණයක් වගේ පේන්නේ. හරි.
එහෙනම් අපිට ඊළඟට ගන්න පුළුවන් කිරණ මොකද්ද? මෙතන ඉඳන් මෙන්න මේ මැදරෙන එක ගන්න පුළුවන් නේද පුතේ? ඒ කිරණ කොහොමද යන්නේ? ඒ හා සමාන කෝණ එම ඒ විදිහම කෝණයක් හදාගෙන නේද පුතේ එයා යන්නේ? ඔන්න ඔහොම තමයි ඕක වෙන්නේ. එතකොට මෙන්න මේ පිටිපස්සහට එන කිරණ ටික මොකද වෙන්නේ? කඩේරි වලින් මාක් කරන්න ඕනේ. හරි? කඩේරි වලින් මාක් කරන්න ඕනි. සහ දරුවනේ මෙන්න මේවට ඊතලවල් දාන්න ඕනි. හරි? එතකොට මෙන්න මෙතන තමයි දරුවනේ ප්‍රතිබිම්බය හැදෙන්නේ. මේක ඇවිල්ලා උත්තල දර්පණයක්. ඒ කියන්නේ බෝල කණ්ණාඩියක්. හරි? බෝල කණ්ණාඩියක්. බෝල කණ්ණාඩි දැකලා තියෙනව නේද? අර 18 වංගුවේ තියෙන බෝල කණ්ණාඩි. අලි පත ඒවා චූටි කරලා පෙන්නනවා. චූටි කරලා එන ලොකු පරාසයක් පෙන්නනවා. පැහැදිලි නේද? hands up එකක් දෙන්න. ඒක පැහැදිලි කට්ටිය. ඔබට ඒක තවත් ඔන්න මම zoom කරලා පෙන්නන්න. හරි? zoom කරන්න ගිහින් මේක අර pixel ගන්න වැඩි වෙලා පොඩි අවුලක් නේ. මෙන්න මේ පේනවා මේ curve එකක් පේනවද ඔයාලට? මෙන්න මෙහෙම curve එකක් තියෙනවා පේනවද? මෙන්න මෙහෙම තමයි කණ්ණාඩිය මෙතන පෙන්නලා දෙන්නේ. අනික තමයි මෙහෙම එන කිරණක් මෙහි ඉඳන් යනවා කියලා කියන්නේ මෙතනනේ නාභිය තියෙන්නේ. මෙතන නාභිය තියෙන නම් අනිවාර්යෙන් මේකේ curve එක මෙහෙම තියෙන්න එපේ. අපි නාභිය අදින විදිය දන්නව නේද? හරි. එහෙම හිතන්නත් පුළුවන් නේ. හරි. කොහොම හරි මොලේ තියනවා නම් මේ ඕන එකට උත්තර ලියද මගේ මතය තමයි ඕක. ඊළඟ තමයි ස්නෙල් නියමයට අදාළ සමීකරණය ලියන්න කියලා කියනවා. ඔතන මෙහෙම එකක් තියෙනවා. හරි. ස්නෙල් නියමයට අදාළ සමීකරණය වර්තනාංකයෙන් සමානයි sin i බෙදීම sin r තමයි සමීකරණය. හරිද? ඕක තමයි සමීකරණය. හරි. ඕක ලිව්වනම් හරි. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාවිතා කරන අවස්ථා දෙකක් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය පාවිච්චි කරන අවස්ථාව එකක් තමයි ප්‍රකාශ කෙඳි වල පාවිච්චි කරනවා නේ. මම ඒකට දාලා තිනවා වීඩියෝ එකක් ඒක බලන්න. හරි. ප්‍රකාශ කෙඳි වල පාවිච්චි කරනවා. හරි. ප්‍රකාශ කෙඳි වලින් ඒ කියන්නේ ඒක ප්‍රකාශ කෙඳි sannivedanaya කියලා අපි දාමු කරයි. sannivedanayට පාවිච්චි කරනවා. ඒ වගේම මේ ප්‍රකාශ කෙඳි පාවිච්චි කරනවා පුතේ වෛද්‍ය විද්‍යාවේදී පාවිච්චි කරනවා. හරි. වෛද්‍ය රෝග විනිශ්චයන්ට පාවිච්චි කරනවා. ඒ කියන්නේ නේද? කට හරහා බඩට ඇවලානේ රෝග විනිශ්චයට මේ පාවිච්චි කරනවා. හරි. ඒ වගේම විසිතුරු උපකරණ හදන්න විසිතුරු භාණ්ඩ වලට පාවිච්චි කරනවා. සෙල්ලම් බඩු වගේ දේවල් වලට පාවිච්චි කරනවා. හරි. ඔක තමයි ඒකට තියෙන්නේ. ඊළඟට ධ්වනි තරංගයක ලාක්ෂණික තුන නම් කරන්න කියලා කියනවා. ධ්වනියේ ලාක්ෂණික තුන තමයි අහන්නේ. පළවෙනි එක තමයි පුතේ මොකද්ද ඔබ දන්නවා? තාරතාවය. මේකට කියනවා සිංහලෙන් පිච් එක කියලා. ඔව්. සිංහලෙන් තාරතාවය ඉංග්‍රීසියෙන් පිච් එක. හරි. තාරතාවය ඊළඟට විපුලතාවය කියලා කියනවා ඊළඟ එකට. ඒකට තව නමක් කියනවා. විපුලතාවය එහෙම නැත්නම් හඬේ සැර කියලා ඒකට කියනවා. right? ඔය හඬේ සැර කියන්නේ විපුලතාවය කියන්නේ දෙකම එකයි. හරි. ඊළඟට තුන්වෙනි එකට කියනවා පුතේ ධ්වනි ගුණය කියලා. ධ්වනි ගුණය කියලා කියනවා. එතකොට ඔතනදී තාරතාවය කියන එක ඔබට මතක ඇති. තාරතාවය කියලා කියන්නේ හඬේ තියෙන උෂ්පහත් ගතිය. ඒ කියන්නේ female and male voices වල තියෙන වෙනස්කම. හරි. සමහර කට්ටිය සින්දු female voices ගත්තාම එන උස්නේ නේද? දැන් female voice එකකින් call මේ phone එකට call එකක් එනවනම් ඒ voice එක සාමාන්‍යයෙන් phone එක කනේ තියාගන්න නැතුව phone එක ඈත තියාගෙන ඉන්නකත් ඒ කටහඬ ඇහෙනවනේ නේ. ඒ තරම් ඒක ඒ voice එක ටක් ගාලා මුළු අතර වටේ පැතිරලා යනවනේ. හරි. එතකොට එහෙම තමයි ඒක අපිට ගන්න වෙන්නේ. අද bass voices අර bass voice එක තමයි pitch එක අඩුයි තරතාව අඩුයි කියලා කියන්නේ. right? හඬේ සැර කියලා කියන්නේ වොලියුම් එක. හඬේ අඩු වැඩිකම අපි කියන්නේ හඬ වොලියුම් එක. හරි. දැන් මේ ටීවී එකේ වොලියුම් එක වැඩි කරා කියලා නේද? මැනිකේ මගේ කියා කියන එක නේද? කියලා සින්දුව කියනවා කියලා හිතන්න. මොකද්ද සින්දුවේ? මැනිකේ මොකද්ද? දැන් දිනන මොකද්ද ට්‍රෙන්ඩින් එක සින්දුවක්?
මොකද පුතේ සින්දුව මේකේ මගේ නිකන් හරි ඔය සින්දුව වොලියුම් එක අඩු වැඩි කරා කියලා ඒ කියන එකනාගේ පිච් එක වෙනස් වෙනවද සින්දුවේ වොලියුම් එක අඩු වැඩි කරා කියලා මොකුත් වෙන්නේ නැහැ නේද වොලියුම් එක තමයි හඬේ සැර කියලා කියන්නේ හරි ධ්වනි ගුණය කියලා කියන්නේ භාණ්ඩෙන් භාණ්ඩෙට වෙනස් වෙන හඬක් තියෙන එක. දැන් උදාහරණයක් අපි හිතමුකෝ ඔය මැනිකේ මගේ නිසා කියන එක්කෙනාගේ කටහඬ වෙනම කටහඬක්. අපි හිතමු ලතාවල් පොළගේ තවත් කටහඬක්. සසිකානි සංසලාගේ තවත් කටහඬක්. හරි. ඔහොමම නේද? එහෙම එක එක්කෙනාගේ වෙන වෙන කටහඬවල තියෙන්නේ. අන් එක තමයි ධ්වනි ගුණය කියලා කියන්නේ. ඕකේ. ඊළඟට අතිධ්වනි තරංග යොදා ගන්න අවස්ථා දෙකක් ලියන්න කියලා කියනවා පුතේ. අතිධ්වනි තරංග යොදා ගන්න අවස්ථා දෙකක්. අතිධ්වනි තරංග සෝනා රූපකරණයේ මුහුදු පතුලේ ගැඹුර හොයන්න පාවිච්චි කරනව නේද? මුහුදු පතුලේ ගැඹුර සෙවීමට පාවිච්චි කරනවා. ගැඹුර සෙවීමට. හරි. එතකොට පුතේ ආය මොනවටද මේක පාවිච්චි කරන්නේ? මූත්‍රා ගල් බිඳ හෙලීමට පාවිච්චි කරනවා නේද? මූත්‍රා ගල්. ඒ වගේම ස්කෑන් කිරීම සඳහා නේද? දේහය ස්කෑන් කරන්න පාවිච්චි කරනවා නේ. ඔය ගන්න පුළුවන්. ඒවා තියරිය හරි. විද්‍යුත් චුම්බක තරංගවල ගුණ දෙකක් ලියන්න කියලා කියනවා. වීචු තරංගවල ගුණ දෙකක්. ලේසිම දේ තමයි මුලින්ම නේද වේගය. වේගය කොච්චරද? වේගය 3 වැඩි කිරීම 10/8යි ms පින එක වේ. තව එකක් වේගය මෙච්චරයි. ඊට පස්සේ විද්‍යුත් හා චුම්බක ගුණ ඇත. හරි. ආරෝපණයක් රහිතයි. හරිද? තව එකිනෙක ලම්බක තල දෙක කම්පණය වන ශේෂ්ත්‍ර දෙකක් ඇත. ඔය වගේ විද්‍යුත් චුම්බක තරංග වලටම තියෙන ගුණ තියෙනවා 4-5ක්. 4-5කින් 3ක් විතර මතක තියාගෙන ඉන්න. ඔය වගේ ප්‍රශ්නයක් එනවාම තමයි. පැහැදිලිද? අත උස්සන්න එක තේරුණු කට්ටිය දරුවනේ. right අවුලක් නැහැ නේ ඒක නේද? ওই විදිහට අපි third page එකක් ආවර කළා ඕනේ. බලමු දැන්වත් මේක play වෙයිද කියලා. ඔව් ඔන්න වීඩියෝ එක නම් ප්ලේ වෙනවා. ඉතින් බලන්න මට මේක ඇදලා පෙන්නන්න පුළුවන්ද කියලා. ඔන්න පුතේ මේ අර ඔක්සිජන් හදන ක්‍රමේ හරිද? ඔක්සිජන් නිපදවන ක්‍රමේ තමයි මේ තියෙන්නේ. හරි. මේ තියෙන්නේ ඔක්සිජන් නිපදවන්න ගන්න ඇටෝම. හරි. මේ තියෙන විසර්ජක නාලයට ඇබයක් සවි කරලා තියෙන්නේ. හරි. මම හිතන්නේ පේනවා ඇති ඔබට. හරි. ඊට පස්සේ මෙන්න ද්‍රෝණිකාවක් තියෙනවා. ඒ වගේම වායුසරා කීපයක් කියලා තියෙනවා. හරිද? මේ මෙන්න පොටෑසියම් පර්මැංගනේට් තමයි තියෙන්නේ මේකේ සාමාන්‍ය භාගයක් විතර පුරවලා. හරිද? ඊට පස්සේ ඒක මේ ඒ නලයේ තියෙන කැකරුම් නලයට අර ඇබේ ගහලා වහනවා. වහලා ඉවර වෙලා හරි ආධාරකයේ භාවිතා කරලා හරි. ඔව්. මෙතන මේ කරන්නේ අර ඇබේ මෙහෙම වහලා ඔන්න බලන්න පරීක්ෂණාත්මකව ඒක සීල් කරනවා. ඉටි වලින්ම තමයි සීල් කරලා තියෙන්නේ. හොඳද? ඉටි වලින්. හරි. ඉටි වලින් තමයි සීල් කරලා තියෙන්නේ. පේනව නේද?
දැන් ඔතන ඔය සීල් කරන එක ඉටි වලින්ම කරන්න ඕනේ නැහැ. ග්‍රීස් ගාලා සීල් කරන්න පුළුවන්. තේරුණාද කියන එක? ඒක වටේට ග්‍රීස් ගාලා සීල් කරන්නත් පුළුවන්. දැන් මෙතන මෙයා ඉටිවක් කළාම තමයි මේ සර් ඒක සීල් කරේ. හරි. ඊට පස්සේ මේ විදිහට ආධාරකේ එක තියලා ඒක ලස්සනට හදලා නේද? අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක මෙන්න එහෙම නිකන් ඉබේ තියෙන්නේ ආධාරකයක් තියෙන්න ඕනේ ඈ. මෙන්න එතකොට ඒක මේ විදිහට යන වීඩියෝ එක හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම ගානට එක තියලා මේ ස්ටෑන්ඩ් එක හදලා ලස්සනට arrange කරලා මෙන්න මෙහෙම හරි. දැන් මේකේ විසරජක නාලේ ගානට අර ජලද්‍රෝණිකාවට මේව කරන්නත් එපා ලයින් කරන්නත් එපා හරි. ඔන්න බලන්නකො ජලද්‍රෝණිකාවට අර විසරජක නාලේ මෙහෙම තියලා හරි. ලස්සනට දෙස් කරලා ඊට පස්සේ බලන්න මේ කරන මේ හොඳට බලන්න අවබෝධයෙන් අවධානයෙන් බලන්න මෙන්න මේ වායු සංග්‍රහණ මංචය කියන එක තමයි අර දකුණු අතේ තියෙන යාගේ වායු සංග්‍රහණ මංචය තියෙනවා අර කුඩින් අර විසරජක නාලේ කෙලවර ගාවින් ඊට පස්සේ එයා මේන්න වායු සරාව දැන් මෙයාට මේ වායු සංග්‍රහණ මංචයට දාන්න බෑ. එයා ඒක වෙනම හදාගත්තා. වෙනම දැන් මේ ආපෝසටයක් වෙනම බේසම ක්‍රම දාලා හදාගෙන ඈ. දැන් ඔන්න අර මේක ඇතුලේ වතුර තියෙන්නේ. මේ වතුර තියෙන වායු සරාව දැන් අතනින් එන වායුව පිට වෙන වායුව හරි අර විසරජක නාලයේ ඔස්සේ ගිහිල්ලා දැන් අතන රත් වෙනවා අන්න අර අතන පේනවනේ රත් කරනවා මේ මෙතන රත් වෙන්න මේක තියලා තියෙන්නේ දැන් ඒතොර රත් ටිකක් වෙලා යනකොට මෙන්න මෙතනින් බුබුලු දාන්න පටන් ගන්නවා හරි උන්න බලන්න ටිකක් වෙලා යනකොට මෙන්න මෙතනින් බුබුලු දාන්න පටන් ගන්නවා ඒ කියන්නේ අතනින් වායුවක් පිට වෙනවා කියන එකනේ හරි ටිකක් වෙලා රත් වෙනකොට හොඳට බලන්න පුතේ ටිකක් වෙලා රත් වෙනකොට මෙන්න මෙතන මේ මෙන්න මෙතනින් මෙන්න මේ සිදුර ගාවින් මම මේ මවුස් පොයින්ට් එක තියලා තියෙනක පේනවද දන්නේ නැහැ බුබුලු දාන්න පටන් ගන්නවා පේනව නේද බුබුලු දාන්න පටන් ගන්නවා බුබුලු දානකොටම ටිකක් වෙලා බුබුලු දාන්නට පස්සේ අර සරාව ගිහිල්ලා වායු සරාව මෙන්න මෙහෙම මේ කුඩ තියෙනවා ඔන්න ඔය විදිහට පේනවා දැන් අර අර්ථන තිබිච්ච වතුර ලෙවල් එක ටික ටික අඩු වෙනකොට මේක ඇතුලේ වායුවක් පිරෙනවා හරි ඊට පස්සේ මෙයා මේ පිට වෙන වායුව තවත් වායු සරාවට රැස් කර ගන්නවා දරුවනේ ඔබට පේනවා ඇති හරි තවත් වායු සරාවත් තියලා ඒකටත් රැස් කර ගන්නවා අර වායු කොහොම හරි වායු දෙකම රැස් කරගත්තා රැස් කරගෙන තාම දැන් මේක යටිකුරු කරලා තියාගෙන ඉන්නේ මේ වායුන්ට යන්න දෙන්නේ නැතුව එළියට ඒ වායුන්ට එළියට යන්න දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා. හරි. දැන් බලන්න මොකද කරන්න කියලා ඊළඟට. හරි. දැන් ඊට පස්සේ මේ වායුව ඔක්සිජන්මද කියලා හඳුන ගන්න තමයි මම හිතන්නේ මෙයාගේ සූදානම. ඒකට මෙයා ගනීවි ඉරට්ටක් හරි මොකක් හරි ගනී පොඩ්ඩක් අවුලවල මම හිතන්නේ බලමු අපි මොකක් කරයිද කියලා. ඔව්. බලමු දැන් ඊළඟට මොකක් කරයිද කියලා. ඔන්නේ වායු ටිකත් එක්ක රැස් කරලා තියෙනවා මෙන්න මෙතන.
දැන් මෙයා මං හිතන්නේ ගිනි කූරක් වගේක් අරගෙන පත්තු කරනවා. ගිනි කූර පත්තු කරලා මොකද කරන්නේ බලන්න. පත්තු කරලා අර කස්සට දැම්මම ආයෙසරයක් පත් වෙනවානේ. පත්තු කරලා නිවලා ආයෙ මේකට දැම්මම ආයෙ පත් වෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙන ඔක්සිජන් වායුව. හොඳටම නිවලා දානවා අර සරාවස්සට. හරි. ඔයාලට මම හිතන්නේ මේ වීඩියෝ එක කැඩි කැඩි වගේ නම් පේනවා ඇත්තේ. මම හිතන්නේ මම දැන් මේ වීඩියෝ එක ප්ලේ කරන ගමන් පෙන්වන්න නිසා තමයි ප්‍රශ්නේ ඇත්තේ. මම මේ වීඩියෝ එකේ ඔරිජිනල් එක දාන්නම්. ලින්ක් එක දාන්නම් ඒක උඩට බලා ගන්න මම ලේසියෙන් right. දීප්තිමත් වෙනවා පේනවද? දීප්තිපතු දැල්ලෙනවා. හොඳට දීප්තිපතු දැල්ලෙන්න නම් අනිවාර්යෙන් ඔක්සිජන් වායුව වෙන්න ඕන. මේ මැග්නීසියම් කෑල්ලක් පත්තු කරලා තියෙන්නේ මැග්නීසියම් පටියක්. right. මම හිතනවා ඒ ප්‍රැක්ටිකල් එක යම් තාක් දුරට ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා. මම මේකේ ලින්ක් එක ෂෙයා කරන්නම් ඔයාලට. මම හිතන්නේ මට මේකේ ලින්ක් එක මේ මොහොතේ ෂෙයා කරන්න පුළුවන්. මම බලන්න මේ Teams එකෙන් ෂෙයා කරන්න පුළුවන්. හරි. එතකොට අපි තව අවසාන පිටුව තියෙන්නේ මම මේ ඉන්න මේකෙන්ම ෂෙයා කරන්න බලන්නම් ඔබට. ඒ ලින්ක් එක දැන් ෂෙයා කරන්න බැරි වෙනවා. හරි අපි එතකල් එනම් මේ ප්‍රශ්න කරලෙමු. කප්පි පද්ධතියක් පාවිච්චි කරලා පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. කප්පි පද්ධතියක් යොදාගෙන කාර්ය පහසු කරගන්න ටුමක් පහද දැක්වේ ආශ්‍රයෙන් පහත 1 හා 2 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. කිලෝග්‍රෑම් 50ක් වන සිමෙන්ති කොටයක් පුස්සනවලු. තන්තු දෙකේ ආතති. දැන් හිතන්නකො පුතේ මේක සිමෙන්ති කොටයක් කියලා හිතන්නකො. කිලෝග්‍රෑම් 50යි ලුණේ දෙක. 50යි නම් එයාගේ බර හොයන්න එපා ඉස්සෙල්ලාමනේ. එහෙනම් බර හොයලා ඉන්න එපා. එන සිමෙන්ති කොටේ බර හොයන්නේ කොහොමද? W සමානයි mg නේද පුතේ? mg m ඇවිල්ලා 50යි. හරි. g ඇවිල්ලා 10යි. එහෙනම් දරුවනේ ඔන්න ඔක්කොම එනවා නිව්ටන් 500ක් එනවා නේද? ඔන්න නිව්ටන් 500ක් ආවා. ඕකේ. දැන් මෙන්න මේ නිව්ටන් 50 බැලන්ස් කරන්න උඩ පැත්තට නූල් කීයක් තියෙනවද? උඩ පැත්තට නූල් කීයක් තියෙනවද කියලා බලන්න. උඩ පැත්තට නූල් කීයක් තියෙනවද කියලා. දැන් මෙතන දැන් කේස් එක දැන් මෙතන අහන්නේ මෙතන මේ කප්පි දෙකක් තියෙනවනේ. කප්පි දෙකක් නෙවෙයි කප්පි තුනක් තියෙනවා හොඳේ. එතකොට උඩ පැත්තට තියෙනවා මෙන්න මේ නූලක් තියෙනවා. මේ නූලක් තියෙනවා. මේ නූලක් තියෙනවා. හරි. එතකොට ඔබට තේරෙන්න ඕනේ මෙන්න මේ නූල මෙහෙම ගිහිල්ලා මේක වටේ ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම වෙලා තියෙනවා. එතන මේක මෙහෙන් රිලීස් වෙනකොට මේක මෙහෙන් පල්ලෙහාට එනකොට මේක මෙහෙන් පල්ලෙහාට එනවා. හරි මේ කප්පියම පල්ලෙහාට එනවා. කප්පියෙන් පල්ලෙහාට එනකොට මේ නූලත් ටික ටික දික් වෙනවා. කොහොම හරි මෙතන නූල් තුනක් තියෙනවා. මෙතන අහන්න තන්තු දෙකේ ආත්‍ය කියලා අහන්නේ. දෙක නෙවෙයි ඇත්තටම මොතන තන්තු තුනේ ආත්‍ය වෙන්න ඕන. මොකද උඩට නූල් තුනක් තියෙනවානේ. අපි මේක 9 වසරේදී කතා කරා. මතකද දන්නේ ඔබට? උඩ පැත්තට කප්පි දිනකොට මේ තන්තු 3යි නම් මේ ආතතිය මොකද වෙන්නේ? 3ට බෙදිලා යනවා. එකක් ඒකෙන් 3න් පංගුවක් මෙයා අතින් දෙනවා.
ඉතුරු පංගු දෙකම කවුට් වෙන්නේ මෙන්න මේ ආධාරකෙන් තමයි ඉතුරු පංගු දෙකම බැලන්ස් කරන්නේ. දැන් එහෙනම් ආතතියක් හොයන්න කොහොමද? ආතතිය සමානයි අර සම්පූර්ණ 500 තියෙනවනේ. ඒ 500 කීයෙන් බෙදනවද? 3ෙන් බෙදනවා. 500 3ෙන් බෙදවුවාම තමයි ඔය එන්නේ ගාන. බලන්න 500 3ෙන් බෙදවුවා කීයද කියලා උත්තරේ. අපි ආසන්න ගානක් දාමු. 5ට 3 ඒවා 1යි 1 වරක් 3 3යි දෙකක් ඉතිරි 20ට 3 ඒවා 6යි නේද? 166.6ක් විතර තමයි එන්නේ ආතතිය එක තන්තුවකට එන්නේ. ඒ කියන්නේ මෙන්න මේ 50 මෙන්න මේ නූල් තුනට මොකද වෙන්නේ? බෙදිලා යනවා. උඩ පැත්තට නූල් තුනක් තියෙනවනේ. මේ උඩ පැත්තට තියෙන නූල් තුනට මෙන්න මේ 50 බර මොකද වෙන්නේ? බල සමතුලිතතාවයේ තියෙන්නේ මෙතන මේ. මෙහෙම බරක් තියෙනවා පල්ලෙහාට. ඒක බැලන්ස් කරන්න උඩ පැත්තට බල කීයක් තියෙනවද? 3ක් තියෙනවා. හරි. බල 3ක් තියෙන්න හේතුව නූල් 3ක් තියෙන නිසා උඩ පැත්තට. මම කිව්ව එක පැහැදිලිද ඔයාලට? අත උස්සන්න මං කිව්ව එක පැහැදිලි කට්ටිය. අවුලක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා කියලා කියන්න. ඔක කොහොම නෙවෙයි නිසා කියලා කියන ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. කිසි අවුලක් නැහැ. මං එහෙම උනත් බලන්න මොකද්ද ඒක. අවුලක් තියෙනවා නම් අවුලක් තියෙනවා කියලා මං කියන්නම් එහෙනම්. මොකක්ද හරි අවුලක් තියෙනවද පුතේ? සිමෙන්ති කොට්ටේ බර කොපමණද කියලා අහනවා. හරි. බර ඉතින් අපිට නැවසරයක් අර ඉස්ස උඩත් බර හෙව්වා නේද? බර සමානයි mg. හරි. m එවිදින් කීයද? 50යි දැන් මෙතන ඉඩ දෙන්න නිසා හොඳට මේ ඒකකත් එක්කම ආදේශ කරන්න. 10යි ms ඍණ 2. එහෙනම් 50 වරක් 10 කියලා කියන්නේ පුතේ 500යි නිව්ටන් කියලා එනවා. අවුලක්ම නැහැ. right? අර කලින් එකම තමයි. ආකිමිඩිස් මූලධර්මයේ ලියන්න කියලා කියනවා මෙතන. ආකිමිඩිස්ගේ මූලධර්මයේ ලියන්න තියෙන්නේ මෙතන. ලියමු බලන්න අපි එහෙනම් ආකිමිඩිස් මූලධර්මය. මොකක්ද ඒකෙන් කියන්නේ? හරි. වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් මම කියනකොට ලියා ගන්න. පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් තරලයක් තුල ගිල් වූ විට මම මේක වලට කටපාඩම් කෙරෙව්වා තරලයක් තුල ගිල් වූ විට ඔන්න පළවෙනි පේලිය right හරි විස්ථාපිත තරල පරිමාවේ බර අර එළියට කියපු තරල පරිමාවේ බර හරි විස්ථාපිත තරල පරිමාවේ බර එමගින් වස්තුව මත ඇති කළ උඩුකුරු තෙරපුම් බලයට සමාන වේ. ඕමයි ඕකෙන්. හරි දැන් මේ අකුරු කියවන්න ලෑස්ති වෙන්න එපා. මම කියවන එක අහගෙන හිටියේ නේද? මේ අකුරු කියවන්න ඉවත් ඔයාට පරිණිතා මහත්තයා හොයාගන්න ඉන්න වෙනවා. හරි. ඊළඟට මම ඒ ගාම ඕම් නියමෙත් අහලා තියෙනවා. මොකක්ද ඕම් නියමෙන් කියන්නේ? ඕම් නියමෙන් කියන්නේ උෂ්ණත්වය ඇතුළු අනිකුත් භෞතික සාධක එකත් මම කටපාඩම් කෙරුවා. මොකද්ද? උෂ්ණත්වය ඇතුළු අනිකුත් භෞතික සාධක නියත විට හරිද පුතේ උෂ්ණත්වය ඇතුළු අනිකුත් භෞතික සාධක නියත විට උෂ්ණත්වය ඇතුළු අනිකුත් භෞතික සාධක නියත විට හරි
සන්නායකයක් හරහා ගලන ධාරාව සන්නායකයක් හරහා ගලන ධාරාව එහි දෙකෙලවර විභව අන්තරයට අනුලෝමව සමානුපාතික වේ. අනුලෝමව සමානුපාතික වේ. right? ඊට පස්සේ ප්‍රතික්‍රියා ටිකක් සම්පූර්ණ කරන්න තියෙන පුතේ. ඒක ටිකක් අර මතක් වෙන්න කියලා මම දැම්මේ Na ධන O2 NaO NaO2 එහෙම නෙවෙයි NaO. හරි? සෝඩියම් ඔක්සයිඩ් ධනාකාරයට මේක තුලිත කරන්න වෙනවා. O2 නේ එහෙනම් මෙතනට දෙක දානවා. මෙතනට දෙක දැම්මගෙන මෙතනට දෙකක් දාන්න වෙනවා. Mg ධන O2 එතන නම් MgO විතරයි. sorry මෙතන wait පොඩි වැරද්දක්. මෙතන දෙක එන්නේ නැහැ. මොකද මම සූත්‍රය ලියුව වැරදිනේ. මොකද සූත්‍රය ලියුව වැරද්ද මගේ. මෙතන NaO නෙවෙයි Na2O Na2O. හරි? ඒ සෝඩියම් වල සංයුක්තාවය එකයි මෙයාගේ දෙකයි එකයි මාරු වුණාම මෙහෙම නෙන්නේ. දැන් මෙතනට කොහොමද දෙක දාන්න වෙනවා. හරි? එතකොට මෙතන ඔක්සිජන්ලා දෙන්න හරි මෙතන හතරක් දාන්න තමයි වෙන්නේ. හතර එන්න ඕන මෙතනට. හරි. MgO නම් ඕකේ. ඒ මැග්නීසියම් ගේ සංයුක්තාවය දෙකයි O ගේ සංයුක්තාවය දෙකයි කැපිලා ගිහලා නේද මෙහෙම තමයි ඉතුරු වෙන්නේ. එතන මෙතනට දානවා දෙක. මෙතනට දානවා දෙක. හරි මෙතන Al ධන O2 කියන එකේදී එතන හැදෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් Al2O3 තමයි හැදෙන්නේ. Al2O3 දැන් උතනත් ඔක්සිජන් දෙකක් තියෙනවා මෙතන තුනක් නිසා මේක පූර්ණ සංඛ්‍යාවක් කරගන්න මෙතන දෙකෙන් ගුණ කරන්න වෙනවා. එතකොට දෙවරක් 3 6යි. එහෙනම් මෙතන 3න් ගුණ කරන්න වෙනවා. 3 වරක් 2 6යි. මෙතන දෙවරක් 2 4යි. එහෙනම් මෙතන දාන්න වෙනවා කීයද පුතේ? 4 දාන්න වෙනවා. Na ධන H2O ගත්තාම NaOH සෝඩියම් කියලා කොටුට දැම්මාම හයිඩ්‍රජන් වායුව පිට වෙලා යනවා. එතකොට මෙතනට දෙක දාලා මෙතනට දෙක දැම්මනම් වැඩේ ඔබ යා මෙතනට දෙක දාන්න වෙනවා. හරි? හරි. Mg ධන H2O කියන එතන MgOH ඒ කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ධන හයිඩ්‍රජන් වායුව. එතකොට එතන බලන්න බැලන්ස්ද කියලා. එතන බැලන්ස් නේ. එතන බැලන්ස් right. මෙතන ඒකම තමයි පොඩි සීන් එකක් තියෙනවා. මොකද මෙතන තියෙන්නේ ජලය මෙතන තියෙන්නේ වායුමය H2O එක. එතකොට හැදෙනවා මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙනවා කියලා තමයි සූත්‍රයේ තියෙන්නේ නේ. මැග්නීසියම් ඔක්සයිඩ් ධන ජලය. sorry හයිඩ්‍රජන් වායුව. එතකොට H2O එක හරි. ඇලුමිනියම් ඇවිල්ලා ජල වාෂ්පත් එක්ක. ඇලුමිනියම් ඇවිල්ලා ජල වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ නේද? ජල වාෂ්ප තිබ්බ කියලා ඇලුමිනියම් වල ප්‍රතික්‍රියාවක් නැහැ. සෝඩියම් ඇවිල්ලා HCl එක සෝඩියම් ක්ලෝරයිඩ් හැදලා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. මෙතන දෙක දාන්න ඕනි. එතකොට මෙතන දෙක දාන්න ඕනි. මෙතන දෙක දාන්න ඕනි. මෙතන ඇවිල්ලා මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙනවා. හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. බලන්න ඔයාලගේ ප්‍රතික්‍රියා තුලිත කරලා තිනව හරිද කියලා. මෙතනට දෙක දැම්මනම් හරි. රසායනික ප්‍රතික්‍රියා ප්‍රධාන වර්ග 4 කිය අහනවා නේද මොකද්ද? රසායනික හැම එකම ලස්සනට පටන් ගන්න. රසායනික සංයෝජන. දෙවෙනි එක රසායනික වියෝජන. තුන්වෙනි එක ඒක විස්ථාපන. ඊගාව එක ද්විත්ව විස්ථාපන. හරි
ඊට පස්සේ මෙන්න මේ ටික නම් බලන A ධන B AB කියලාගෙන මේක ඇවිල්ලා මොකද්ද සංයෝජන ප්‍රතික්‍රියාවක් AB A ධන B වෙනවා කියලාගෙන මේක මොකද්ද වියෝජන ප්‍රතික්‍රියාවක් මේක ඇවිල්ලා මොකද්ද ඒක විස්ථාපන එකක් මේක ඇවිල්ලා මොකද්ද විත්ත විස්ථාපන එකක් කියලා ඔබට පේනවා ওই විදිහට මම අද මේ පේපර් එක ගත්තේ ඇත්තටම පේපර් එකක මුහුණුවර අරගෙන පරණ පාඩමක් මතක් කර පාඩම් කීපයක් මතක් කිරීම තමයි මගේ අරමුණ ඕනේ අද පේපර් ක්ලාස් එකේදී මම කියපු දේ පැහැදිලිද දරුවනේ අත උස්සන්න මම කියපු දේවල් පැහැදිලි කට්ටිය පොඩි දෙයක් කියන්න ඕනේ මේක ඇතුළේදී හරි දැන් මේක විද්‍යාව නිසා මම මේ කියන්නේ ඔබත් පොඩ්ඩක් හිතලා බලන්න අපි දැන් මේ දවස්වල රට වහලා නේද ලොකු කල්පගෑනියක් ඉන්නවා COVID-19 ගැන නේද COVID-19 තත්ත්වය කියලා තියෙනවා ඒක තමයි දැන් මේ ලයින් දැන් ඔයාලා නිවුස් වලින් මේ බලන ඇති මීඩියා අතුස්සන්න බලන්න නිවුස් අහන කට්ටිය නිවුස් හැමදාම රැට නිවුස් අහනවා රැටත් අහනවා දවල්ටත් අහනවා හරි මම ඔබට අවවාදයක් දෙන්නද හරි ඔබ හරි පුළුවන් නම් නිවුස් බලන එක නතර කරන්න මම දැන් කියනවා නිවුස් බලන්න එපා කියලා හරි නිවුස් එපා හරි නිවුස් බලන එක නතර කරන්න වග කියමින් කියන්නේ නිවුස් වලින් කරන්න පුතේ ඔළුව විකාර කරන එක හරි දැන් හරි මෙන්න මේක හිතන්නකෝ හරි නිවුස් දැන් මෙන්න මේ COVID-19 කියන එක හරිද මේක භයානක රෝගයක් භයානක කියලා මෙහෙමයි මේකේ භයානකම කියන්නේ මේක පහසුවෙන් අනිකාට බෝ වෙනවා හරියටම නිකන් ඔය කාලයකට එන්න වෛරස් වුණ කියලා එන්නේ වෛරස් වුණ කියලා හැමෙනව අහලා දිනව නේද වෛරස් වුණානේ කියලා එහෙම කියන්නේ දැන් මේ කොවිඩ් එන්ට කලින් උනත් අපිට උණ හැදලා තියෙනවා වෛරස් උණ හැදෙනම සමහරවිට ඔයාගේ පන්ති එහා පැත්තේ එක්කනට උණ තිබ්බාම ඉන්න පහුවදා ඔයාටත් උණ හැදෙනවා නේද හැබැයි ඉතින් දවස් 4කින් 5කින් හොඳ වෙනවනේ තව එක්කෙනෙකුට හැදෙනවනේ තව එක්කෙනෙකුට හැදෙනවනේ ඔහොම පවුලේ එක්කෙනෙකුට හැදෙනවා අනික් එක්කෙනෙකුට හැදෙනවා ඔය විදිහට දැන් වෛරස් උණ කියලා තියෙන්නේ වෛරස් ෆ්ලීවර් මේ වීවර් එකක් නේ ෆ්ලූ එකක් තියෙන ෆ්ලූස් නේ ඒ වගේ එකක් තමයි මේක නමුත් මෙතන තියෙන බැරෑරුම්කම තමයි මේ වෛරස් ෆීවර් එක හරි ටිකක් ඇඟ වීක් අයට ඇඟ වීක් කියලා කියන්නේ මෙහෙම එකක් තියෙනවා ඇඟ වීක් කියලා කියන්නේ වයසක අයම නෙවෙයි වයස්ගත අයත් ඇතුළුව තව අඩු වයස ඔයාලගේ වයසේ කට්ටිය වුණත් ඉන්න පුළුවන් ඇඟ ටිකක් දුර්වල කට්ටිය ඉන්න පුළුවන් ඉක්මනට නියුමෝනියාව ගතියට එන හතියට එන අය එහෙම ඉන්න පුළුවන් හරි තව ඊට අමතරව කලාතුරකින් ඉතින් මේක නිසා වෙනත් ආබාධ වලින් මිය යන්න පුළුවන් කේකුත් තියෙන්න පුළුවන් එහෙම කියලා ඒක බය වෙන්න කාරණයක් නෙමෙයි මම දකින විදියට මේකට හරි මේකට මේ රට වහලා දාන එක නිකන් මහ බොරු වැඩක් Taman මේ රට වහන්න ඕනේ නැහැ තමන්ගේ කට වහගෙන හිටියනම් නේද 9කටයි වහන් ගියා රට වහන්න ඕනේ නැහැ තමන්ට හැමෝම උපදෙස් දෙනවා හැමෝටම නේ මේ මීඩියා වල උපදෙස් දෙනවා රයිට් උපදෙස් දෙනවා ඒ වගේම නිවුස් කියලා අද මෙච්චරක් මරුණා මෙච්චරක් වුණා ඔය එකකින්වත් කියනවද අද ඇක්සිඩන්ට් වලින් මෙච්චරක් මරුණා අද අභියානතුරු වලින් මෙච්චරක් කරනවා කියලා කියනවද කොයි හරි channel එකකින් අද දිනේ රියානතුරු වලින් මරන මෙච්චරක් හරි අද දිනේ පිළිකා වලින් මෙච්චරක් මරනවා කියලා කියනවා අද දිනේ හෘදයාබාධ වලින් මෙච්චර මරනවා කියනවා අද දිනේ කියලා මැරෙනවා කියන එක පුතේ සදාතනික නියතයක් නේ අපි හැමෝම මැරෙනවා ඒක එක දෙයක් මේ කියන එක පැත්තකින් හිතලා බලන්න රයිට් තරක කරන්න කියලා කියන්නේ මම ඒකයි රයිට් එක පැත්තකින් හිතලා බලන්න මේ මැරෙනවා කියන එක හැමෝම මැරෙනවා ඒක එකක් නමුත් හරි රියානතුරු වලිනුත් මැරෙනවා හෘදය මේ heart attack වලිනුත් මැරෙනවා හරිද මේ පේනහළු පීකා වලිනුත් මැරෙනවා කොහොමම නේද විවිධාකාරයෙන් මැරෙන්න හේතුවල් තියෙනවා රයිට් ඔය ඒව ඔක්කොග වෙනත් හේතු වලින් මැරෙන කට්ටියගේ ගාන මේ නිවුස් වලින් කියනවද එක නිවුස් එකකින් කියනවද බලන්නකෝ මේ වෙනත් ඒ වගේ මැරෙන කට්ටිය එහෙම බැලුවාම
කොවිඩ් වලින් මැරෙන්නේ 150යි නම් වෙනත් හේතු වලින් 1000ක් විතර මැරෙනවා. කොවිඩ් නැති කාලේ වෙනත් හේතු වලින් 1100ක් විතර මැරෙනවා. ඒතර මොකද්ද මේ කරන්නේ? වෙලා තියෙන්නේ මොකද්ද? මේ 1100ක් මැරිච්ච එකෙන් මේ 100 මේ පැත්තට ඇවිල්ලා තව 50ක් ඉතින් මෙතනට එකතු වෙනවා. හරි එකතු වෙලා අන්තිමට මේක විතරක් හයිලයිට් කරනවා. මේක හයිලයිට් කරන්න හේතුව තමයි මේක ටික ඉක්මනට පැතිරෙනවා. මේක ඉක්මනට බෝ වෙනවා. ඉතින් ওই ඉක්මනට බෝ වෙන එකට මහා නීසි බියක් අරගෙන හරි අනිසි දේවල් කරන්න යන්න ඕනේ නැහැ. තමන්ගේ කටයි නහය කටයි වහගෙන හරි පුරුදු වෙන්න පුතේ. තමන්ගේ නහය කටයි වහගෙන ඉන්න. මේක මේ කියන්නේ තමන් පිළිවෙලට පිරිසුදුව ඉන්න හරි නේද? උදේම නැගෙන්න නේද? මුණ සෝදනවා නැත්නම් වොෂ් එකක් දාගන්නවා නේද? නිතර මත පිරිසුදු තියාගන්න හරි හැම වෙලේම උණු වතුර බොන්න පුරුදු වෙන්න. මේ කොවිඩ් නිසා නෙවෙයි මේක සාමාන්‍ය පුරුදු කරගන්න ජීවිතේ. උණු වතුර බොන්න සතියකට සැරයක් වගේ දැන් හැමදාම වගේ පොඩි කසාය චුට්ටක් දුවට කමක් නැහැ. හරි ස්ටීම් කරන්න පුළුවන් නම් හොඳයි. හොඳ උණුවාලේ නේද? ටිකක් අර මේ ප්‍රතිශක්තිය වඩවන සිංහල කෑම බීම වගේ කන්න හුරු වුණා නම් ඔන්න ඔබට මේවා කිසිම දෙයක් නැහැ පුතේ. මේවා නැතිනම් එතකොට. මම කියන්නේ කවන්නේ ඕනේ විකසල බලන්න. මේ මිනිස්සු මෙච්චර මේ මීඩියාකාරයෝ මේව කොවිඩ් කියලා නැහින්ට හදන දේ හරි. කොවිඩ් මැරෙනවා. ඇක්සිඩන්ට් වලුත් මැරෙනවා. කොවිඩ් වලින් මැරෙනවා. පිළිකාවෙන් වලුත් මැරෙනවා. එනවා. ඒක එහෙම තමයි. ඒක එහෙම කියලා තියෙනවා. අපි කරන්නේ නැහැ. ඒක තමයි ලෝක ස්වභාවය. මම කියන දේ මම කිව්ව දේ ගැන පොඩ්ඩක් ඔබ හිතලා බලන්න කියලා ඉල්ලනවා. හිතලා බලන්න. මගේ මතය මම කිව්වා. හරි. ඔබ කැමති විදියට තීරණය ගන්න. කැමති නේද? අනික තමයි දැන් මේ දවස්වල කිරිපිටි හිඟයක් තියෙනවා. හරි. මේ කිරිපිටි හිඟය ඇස්සේ කිරිපිටි බොන එක නතර කරන්න. මගේ අවසාන ඉල්ලීම හැකිනම් කරන්න. කිරිපිටි බොන එක නතර කරන්න. මේ ගෙදර තොන ෆ්‍රෙෂ් මිල්ක් ගෙනලා බොන්න. ෆ්‍රෙෂ් මිල්ක් කියන බොන්න පිටිකිරි බොන්නේ. එහෙනම් දරුවනේ අදට අපේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරලා අවසానයි. එහෙනම් අපි අදට සමුගමු. අපි එහෙනම් තීරි පන්තියෙන් නැවත සංස්වාද හමු වෙමු. මේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරන්නම් අද බැරි වී හෙට දිහාට අප්ලෝඩ් කරන්නම්. එහෙනම් දරුවනේ අපි අදට සමුගමු. සුබ රාත්‍රියක් වේවා හැමෝටම. ගැටලු තියෙනවා නම් WhatsApp කරන්න. හරි. අපි ඒවට විසඳුම් හොයමු.